නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සත්‍යයමකය කතා කළා අභිධර්ම පිටකේ යමක ප්‍රකරණයට අයත් සත්‍යයමකය සත්‍ය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය. යමක කියලා කියන්නේ දෙකක්. යුගලයක්. එතකොට යුගල වශයෙන් පවතින ධර්ම කොටාසයට විස්තර කරන කොටාසයට කිව්වා සත්‍ය යමකේ. යුගල වශයෙන් සත්‍ය ධර්මතා කතා කරනවා. එතකොට අපි කිව්වා මේක ප්‍රශ්නෝත්තර ක්‍රමයට ප්‍රශ්නයක් අහනවා උත්තර කපේනවා. මේ ප්‍රශ්නෝත්තර ක්‍රමයට තමයි මේක සංග්‍රහ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහලා මහා ප්‍රඥ සරියුත්තරුන් වහන්සේ විසින් වාචනා මාර්ගයට නගපු අභිධර්ම පිටකයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා සරියුත්තරුන් වහන්සේ විසින් ප්‍රකාශිත දේශනාවක් විදිහට තමයි තියෙන්නේ. එතකොට යමක ප්‍රකරණයක් එක කොටසක්. ඉතින් බොහොම ගැඹුරු කාරණා ටිකක් තමයි සත්‍යයමකේ තුල විස්තර කරන්නේ. අපි පුළුවන් තරමක් සරල කරලා මේක කතා කරන්න උත්සාහවත් වෙන කියන එකෙන් තමයි පටන් ගත්තේ. එතකොට හිතුවට වැඩි යමක් පැහැදිලි වුණා කියලා හිතනවා. දැන් මටත් වැඩි පැහැදිලි ඇති ඒක විස්තරයක් අහලා. ඉතින් ඇහෙන මේක යම් කරුණු ගොඩක් දුරට පැහැදිලි වෙන්නේ නැති වැඩක් වෙන්නේ නැති කියලා හිතනවා. ආයෙත් මතක් කරගන්න මේ දේ ටික. කෙටියෙන් ගත්තොත් අපි කතා කළේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියන එක දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ටික කතා කළා. දුක්ඛ සමුදය නිරෝධ සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන සත්‍ය ධර්මතා ටික කතා කළා. එතකොට මේ අතර තියෙන වෙනස්කම කතා කළා. දුක කියන එක කෙටියෙන් මතක් කරගත්තොත් කායික දුකයි චෛතසික දුකයි දුක කිව්වා. කායික දුක කිව්ව කායට දැනෙන වේදනා, චෛතසික දුක හිතට දැනෙන වේදනා මේක දුක. හැබැයි දුක්ඛ සත්‍ය නෙමෙයි කිව්වා. කායික දුකයි චෛතසික දුකයි අතහැරලා වෙනත් දුකක් තියෙනවා නම් ඒ දුකට කිව්ව දුක්ඛ සත්‍ය කියලා. මොකද මේ පවතින වෙනත් දුක ඇති බවට හම්බෙන ධර්මතාවයේ තුල හදාගත්ත එතන පංච උපාදානස්කන්ධය තුල හැදෙන අපි උදේ කතා කරන්නේ පංච උපාදානස්කන්ධය අම්මා හම්බෙන තැන තියෙන පංච උපාදානස්කන්ධයක පංච උපාදානස්කන්ධය තුල ඇති බවට හම්බෙන භව දුක කියලා අපි කතා කරන්නේ. භවය දුක අපිට කෝප්පේ මෙතන තියෙනවා කෝප්පේ දුකක් නෑ කාටවත්. නමුත් මේ කෝප්පේ තියෙන බව තුල ගොඩ නැගිලා තියෙන ඇති වෙලා තියෙන මොකද්ද? මමත්වය. අපි දකින්නේ නෑ කෝප්පේ කියලා තැන මෙතන පවතින ධර්මතාව ටික දකින්නේ නැහැ. ඒ ධර්මතාව ටික බාහිර තියෙන බවටයි දකින්නේ. එතකොට ඒකට කියනවා මෙහි කෝප්පේ හදාගන්න බව තුල තමන් ඇති කරගන්න ගතියට කිව්වා දුක්ඛ සත්‍ය කියලා. ඒ මත තමයි ලෝකේ දුක පවතින්නේ. Taman මේ ඉඳලා අම්මා තාත්තා හරි කෝපේ හරි බාහිරව හම්බුනොත් දැන් මේ කෝපෙත් එක්ක ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්, කෝපෙත් එක්ක උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. දැන් කෝපේ ජීවිතේට දුක හදනවා. කෝපේ ජීවිතේට දුක හැදුවට කෝපේ දුක වෙලා නැහැ කෝපේ හම්බෙන තැන. හම්බුන කෝප්පේ ඇති තැනක දුක හම්බෙලා මිසක කෝප්පේ හම්බෙන බව දුකයි කියලා අපිට තේරෙන්නේ නැහැ. එතකොට මේ දුක්ඛ සත්‍ය කතා කරන්නේ අන්නේ කෝප්පේ හම්බෙන ගතිය දුක්ඛ සත්‍යයි කියන තැන. එතකොට සමුදය සත්‍ය එක නිසා ව්‍යාකාරයකට බෙදුවා. සමුදය සහ සමුදය සත්‍ය කියලා. සමුදය කිව්වා එක තණ්හාව දුක්ඛ සමුදය. අපි කෝප්පෙට තණ්හායි කෝප්පෙට හරි ආසයි. කෝප්පෙට කැමති වුණ නිසා කෝප්පෙට තණ්හා කරපු නිසා දුක එනවා. කෝප්පෙට කැමති කෝප්පෙට තණ්හාව නිසා කෝප්පේ කැඩුනොත් දුක් විඳිනවා. ඒකට කිව්වා
සමුදය. සමුදය සත්‍ය නෙමෙයි. සමුදය සත්‍ය කිව්වා දුක පවතින තැනක අපි කිව්ව උදාහරණයක් අර අසුචි තවරුණු ලනු වේලෙන කතාව කිව්වේ. උඩක ඉඳලා බිමට වැටෙන්න ගියොත් මෙතන අසුචි තවරුණු ලනුවක් තිබුණොත් අල්ලන්න නැතුව ඉඳීද එකපාර අත යනවා. අසුචි ටික ඕන නිසා දැල්ලුවේ නැහැ. උඩක ඉන්න ඕනේ නැහැ. බිම ඉඳලා වැටෙන්න ගියත් එල්ලෙනවා නේ. ඒ මොකෝ අසුචි ඕන නිසාද? නැහැ. ඇයි? මම වැටේ. Taman වැටේ කියන පුද්ගල භාවයේ ආත්ම සංඥාව නිසා. අපි උදේ කතා කරේ අහිංකාර මමින්කාර මානානුසය කියලා. මම ඉන්න බව මනිනවා කියලා. දැන් මම ඉන්න බව මනින්නේ කොහොමද? කෝප්පේ කියන බව උපද්දන්නේ කොහෙන්ද? පුරාණ ආශ්‍රව ටිකෙන් මේ කලින් ඉස්සර ඉඳන් තියෙන කෝප්පයක් මේක. මේ කෝප්පේ ඉස්සර ඉඳන් තියෙන බව වින්දේ කොහොමද දැන්? ඔයගොල්ලෝ මේ දැක්මෙන් පේනවද ඉස්සර ඉඳන් මේ කෝප්පේ තිබ්බා කියලා? දැක්මෙන් පේන්නේ නැහැනේ. හිතෙන් උපද්දන ඉස්සර ඉඳන් තිබුණ කෝප්පේ මනසින් ගෙනල්ලා දෙන දේ. එතකොට මේ ඉස්සෙල්ලා ඉඳන් තිබුණු කෝප්පේ බව මනසින් ගෙනල්ලා දෙන දේ අපි දකිනවා එළියේ කියනවා කියලා. මනසේ ලක්ෂණය දකින්නේ එළියේ. මූණේ ලක්ෂණය දකින්නේ කණ්ණාඩියේ. එතකොට අපිට ඇත්තටම පේන්නේ කණ්ණාඩියේ පේන තැන අපි හිතනවා මූණ දකින්නවා කියලා. අපිට අනාත්ම වර්ණ සටහන ඇති තැනක අපිට පේනවා කෝප්පේ තියෙනවා කියලා හිතනවා මෙහි ඇති ගති ලක්ෂණ ටික. එතකොට මෙහි ඇති කෝප්පය කියලා හිතන කමනේ වෙලාවට තමයි ඒ වෙලාවට රූපය ඇත්තෙත් නැහැ, ඇහැ ඇත්තෙත් නැහැ, වෙන ධර්මතා ඇත්තෙත් නැහැ. කෝප්පේ කියලා හිතන කම පවතින වෙලාවට මුළු ජීවිතේම එච්චරයි. කෝප්පේ කියලා හිතන බව විතරයි ඒ මොහොත. ඒ මොහොත කෝප්පේ කියලා හිතන බව වෙනකොට අපේ මුළු ජීවිතේම ඒක විතරක් වෙනකොට දැන් කෝප්පෙන්තර තමන් ඉඳලත් නැහැ, තමන්ගෙන්තර කෝප්පේ ඉඳලත් නැහැ. කෝප්පයක් තිබිලත් නැහැ. දැන් ඒ තමන්ගේ ලක්ෂණය තමන් දැක්කේ කොහෙන්ද? බාහිර සතර මහා ධාතුවේ තියෙනවා කියලා. ඒකත් හිතුවේ මනස තුලමයි. එතකොට අන්න ඒ දැන් කෝප්පේ තමන් වුණ ගතියට එතන යෙදෙනවා තණ්හාව. එතන යෙදෙනවා ආසාව. තමන්ට කැමති බව. අපි කෝප්පෙට නෙමෙයි කැමති. තමන්ට කැමති. හැබැයි ඒ වෙලාවේදී තමන්ගෙන්තර කෝප්පේ තිබිලා නැහැ. ඔගොල්ලන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකෙන් තොරව තමන් ඉන්නවද? තමන් නැහැ. ඒ මොහොතට තමන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික. ඇහැට පෙනුණු රූපේ, කනට ඇහුණු ශබ්දේ මේ ධර්මතාව ටිකේ තමයි එල්ලිලා ඉන්නේ. එතකොට ඒ ටික තුල තමයි මමත් තේරෙන්නලා තියෙන්නේ. කොටින්ම කියනවා නම් මේ මීමැස්ස ටික එල්ලිලා ඉන්නේ මී වදේ. තමන් කියන මමත්වයෙන් ගත්ත මම කියන මේ මී වදේ තමයි මැස්ස ටික එල්ලිලා ඉන්නේ. දැන් මී වදේ ඇත්ත කරගෙන අපි මී වදේ කියලා පෙන්වන්නේ මී මැස්ස ටික. ඒ වගේ මම කියලා අපිට හම්බෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික. ඒ කියන්නේ මේ ටික පවතින තැනක මමත් ඒ හැම වෙලාවකදීම මේ පැත්තේ ස්ථාවර වෙච්චි ටික. තමන්ගෙන් තොරව මේ දේවල් තිබුණේ නැහැ. වදෙන් තොරව මැස්ස හිටියේ නැහැ වගේ මේ ටිකෙන් තොරව තමන් හිටියේ නැහැ. එතකොට මේ ටික මත තමන් ගොඩ නැගුණේ හැම වෙලාවකදීම ආත්ම සංකල්පේ. මේ ටික මත තමන් ගොඩ නැගුණු තැනක දැන් හැම වෙලාවකදීම ඒකට කියනවා නිකාන්ති තණ්හා. නිකාන්ති තණ්හා කියලා කියනවා බැස ගැනීම වශයෙන්. කෝපය කියන බව තමන්ගේ ලක්ෂණයට තමන් තණ්හා වශයෙන් ඉස්සෙල්ලා බැස ගන්නවා. තමන්ගේ මනසට තමන් කැමති වෙනවා. කෝපෙට කැමති උනේ නැහැ මේ තමන්ට තමන් කැමති බව. කෝපය කියන බව තුල නියෝජනය උනේ තමන් ඒ බවට තමන් කැමති. ඒකට කියනවා නිකාන්ති තණ්හා. ඊට පස්සේ උපගමන උපාදාන. මෙහි හදාගත්ත කෝපය දානවා බාහිරට. අර යම් වර්ණ සටහනක් නිරුද්ධ වුණා නම් නිරුද්ධ වුණු වර්ණ සටහනේ මේ කෝපේ තිබෙලිය පැත්තට දැම්මා. දාලා හිතුවා ඒ කෝපේ මේ තියෙන්නේ කියලා. උපගමනං උපාදානං. එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද? තණ්හාපච්චය උපාදානද. මේ තණ්හාව නිසා උපගමනය කරා.
මට කැමති නිසා මගේ ලක්ෂණ ටික දැක්ක එළියෙන් කෝප්පේ ලක්ෂණය. මටත් කැමති වෙලා කෝප්පෙත් තියෙනවා කියලා. ඒක තමයි කෝප්පේ උපාදාන කරගත්තා. උපගමන උපාදාන චේතනා භව. එතකොට තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව. භවයේ ලක්ෂණය මොකද්ද? කෝප්පේ ඇති බවට ගත්තා. කෝප්පේ තියනවා කියලා හිතුවා, තියෙන බවට ගත්තා. භවපච්චය ජාති. දැන් ඇති දේ විඳින්න පුළුවන් විදිහට ස්පර්ශ ආයතන පහම හදලා දෙනවා. තියෙන කෝප්පේ විඳින්න පුළුවන් විදිහට. ඒකයි භවපච්චය ජාති කිව්වේ. දැන් ඕකේ ඔය ජාතියට හේතුනේ මොන තණ්හාවද? නිකාන්ති තණ්හාව. මෙහි මම ඉන්නවා කියලා තමන්ගේ ලක්ෂණයට තමන්ට කැමති වුණ බව. තමන් නිට්ටය වුණ තැන. අනිත් ධර්මතා ටික විඳපු මම කෝප්පේ විඳිනවා කියන හැඟීම. ඒකට කැමති වුණා. ඒක නැති වෙයි කියන බයට අපි කෝප්පේ අල්ලගත්තා. ඒ බයටයි උපාදාන කළේ. අසුචි ටික ඕන නිසා නෙමෙයි ගත්තේ, මෙහි කෝප්පේ ඕන නිසා නෙමෙයි මෙහෙට ගියේ. මෙහි කෝප්ප බව රඳව ගන්න ඕන නිසායි. කෝප්පේ මෙහෙන් දකින්නේ මෙහි කෝප්ප බව තියාගන්න කැමති නිසා. ඒකට කියනවා හැම වෙලාවකදීම නිකාන්ති තණ්හා. අන්න ඔය මට්ටම සමුදය සත්‍යය. ඔය මට්ටම ඉක්මවා ගිහිල්ලා තමයි තියෙන කෝප්පෙට වෙනම තණ්හා කරන්නේ. එතකොට හැම වෙලාවකදීම මේ ලොකු තණ්හා සමුදය සත්‍ය කියන එක මතයි සමුදය තියෙන්නේ. ඒකට අපි කියුවා සමුදය සත්‍ය ලොකු භාජනයක්. ලොකු භාජනයේ ඇතුලේ ඉස්සර උඩින් තියෙන පොඩි භාජනයක් කිව්වා සමුදය. එතකොට දැන් සමුදය තමයි කෝප්පෙට තියෙන තණ්හාව. සමුදය සත්‍ය තමයි කෝප්පේ ඇති කරන ගතිය. මෙහි පත්ත කර හදාගත්ත කෝප්පේ එළියෙන් දකින්න තැන තියෙන තණ්හාවට කිව්වා සමුදය සත්‍ය. ඊට පස්සේ Nirodhe බෙදුවා. Nirodhayat Nirodha සත්‍යයක් විදිහට. Nirodhe මොකද්ද? තණ්හාව නැති කරන්න හදනවා නම් අපි. ලෝකේ තියෙනවා, ලෝකය තියෙනකොට ලෝකේ ඇලීම් බැඳීම් දෙක දුරු කරන්න හදනවා. භාවනා ප්‍රතිපදාවක් තුල හරි, එතනින් පරිබාහිර යම් ක්‍රමවේදයක් තුල හරි අපි හදනවා නම් ඇලීම් ගැටීම් දෙක දුරු කරන්න අපි තණ්හාව නැති කරන්න හදනවා නම් අන්න ඒ තුල දකින්න Nirodhe. මේ Nirodhe කියන තැනේ තියෙන එක ලක්ෂණයක් පොදුවේ කතා කරන් තියෙන ලක්ෂණය මොකද්ද? ඇති දේ මත දෙයක් නැති කරන්නේ. කෝප්පේ තියෙද්දි කෝප්පෙට ආසාව නැති කරනවා. මේක කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්, මේක අනිත්‍යයි නැති වෙලා යන දෙයක්, මේකට කැමති වෙන්න හොඳ නැහැ කියලා මේ කෝප්පේ තියෙනකොට මේකට ආස කරන්නේ. එතකොට මේ තියෙන දෙයට ආස නොකරන කමට කියනවා Nirodhe. Nirodha සත්‍ය නෙමෙයි. දැන් මේ Nirodheට එහා ගියපු Nirodha සත්‍යයක් තියෙනවා. Nirodha සත්‍ය මොකද්ද? නිකාන්ති තණ්හා කියන තැන නිකාන්ති ක්ෂණයේ යම් තණ්හාවක් තිබුණා. නිකාන්ති ක්ෂණයේ තණ්හාව කියන්නේ ඇති වෙන බවට නැති. ඇති තැන තණ්හාවක් තිබුණා. මෙහි මනසේ හදාගන්න කෝප්පේ කියන බව තුල තමන්ට තණ්හාව තිබුණා නම් තමන් කියන බව අතහරින්න අකමැතිකමක් තිබුණා. තේරුණාද බොහොම සියුම් තැන. අපි උදේ කිව්ව කෝප්පෙන්තරව තමනුත් තමන්ගෙන්තර කෝප්පෙත් දකින්න එපා කියලා. ඇයි මේ මොහොතට කෝප්පේ තමන්. මේ මොහොතට අපි දන්නේ නැහැ අනිත්‍ය වුණ රූපායතනෙ ගැන නුවණක් නැහැ. ඒක අනිත්‍ය වෙලානේ. ඒකනේ අනිත්‍යයි කියන්නේ. ඇහැ ගැන නුවණක් දැනුමක් නැහැ. ඒකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච දෙයක්. මේ නිරුද්ධ වෙච්ච ධර්මතාව ටික ආරම්භය වර්තමාන ඇති කරපු දැනුම මේ මොහොතේ ගෙනල්ලා දීපු දේ තමයි කෝප්පේ. එතකොට දැන් ඉස්සරහට උපදින ටික තාම ඉපදිලා නැහැ. අතීත ටික ගෙවිලා ඉවරයි. එතකොට වර්තමානයේ මේ කෝප්පේ කියන බවනේ තමයි. කෝප්පේ කියලා හදපු චිත්තචෛතසික ටික තමයි මෙහි ධම්මායතනය මනායතනය. මේ මනායතනේ ධම්මායතනේ පැවැත්ම තමයි කෝප්පේ විදිහට අපිට හම්බෙන්නේ. එතකොට මේ කෝප්පේ විදිහට හම්බෙන මනායතනේ ධම්මායතනයයි කියන දෙක තුල අපි ස්ථාවර කරගෙන තියෙන්නේ මොකද්ද? මමත්වය. මම කියන බව අපි තියාගෙන තියෙන මේ ආයතන දෙකේ ලක්ෂණය. ලෝකෙ කොච්චර දේවල් විඳිනවා කිව්වත් විඳින්න යන ඔය ආයතන දෙකේ. ලෝකෙ කොච්චර දේවල් විඳිනවා කිව්වත් දැනගන්න තැනට එනකොට විඳලා තියෙන්නේ තමන්ගේ මනස. ඇහෙන් දැකපු රූපයක් ගැන බලනකොට ඔයගොල්ලෝ විඳින්නේ රූපේ නිරුද්ධ වුණ තැනකනේ.
ආලෝකය එනකොටම ආලෝකය ඉතුරු නැතුව මෙතනින් එහාට වැය වෙච්ච තැනක තමයි දැනුම හදාගෙන තියෙන්නේ. අපි උදාහරණයක් කිව්වේ ෆොටෝ එකක් ගහලා අර රීල් එක පරණ කැමරාවල තියෙන රීල් එක දාන එක. එතකොට ඒක ආලෝකයට පිච්චෙනවා. ෆොටෝ කැමරාවට රීල් එක දැම්මහම ෆොටෝ එක ගන්නකොට ආලෝකයට පිච්චෙනවා. ඒක එළියට අදින්න නැත්තේ කරවල කාමරේ ඉඳලා සුද්ධ කරන්න ෆොටෝ එක ගහලා. එතකොට එකපාර මේක ඇරියට පස්සේ අර ලෙන්ස් එක හරහා එන එළියට මේ නෙගටිව් එක පිච්චෙනවා. ඒ ආරම්භය ඒක වැය කරලා තමයි ෆොටෝ එකක් අපිට හම්බෙලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා මේ නෙගටිව් එක ආලෝකයට සංවේදී පිච්චුණු බව ගෙවිලි ඉවරයි. ඒක පිච්චුණු ආලෝකේ ඒ වෙලාවේ පතිත වෙච්ච ආලෝකේ ආයෙ ගන්න පුළුවන්ද? මේ වැය වුණු තප්පරේ ආයෙ ගන්න පුළුවන්ද? ඒක ගන්න බෑ. තව එකක් හම්බෙන්නේ මිසක අලුතෙන් හේතු ටික ඇති කරලා ආයෙ ඒක ගන්න බෑ. ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මේ වටාපතෝ කෝප්පේ කියන මේ දැනුම හදන්න මේ ඇහැ රූප දෙක ඉතුරු නැතුවම වැය වෙලා ඉවරයි. ඉවර තැනක මේ දැනුම හැදුවේ. එතකොට මේ දැනුම ගෙනල්ලා දුන්නේ තමන්ගේ මනස තුල මන ආයතනය ධම්මායතනය. ආයෙත් ඔය විදිහටම ඔය ඇති දේ විඳින්න පුළුවන් විදිහට ඇහැ රූප දෙක හදලා දෙනකොට ආයෙත් උන්න ඇහැට මේ රූපෙම ගැටෙනවා. දැන් කෝප්පේ කොතෙන්ට එනකන් රැස් වෙලාද? මීට කලින් මොහොතේ කලින් හිතේ කෝප්පේ ළඟට එනකන් රැස් වෙලා. ඊට පස්සේ ඔන්න කියනවා හිතෙන් කියන්නේ දැන් ඉස්සෙල්ලා තිබුණ කෝප්පේ තාම තියෙනවා. මේ හිතේදී කියන්නේ එහෙම. දැන් ඒ කෝප්පේ ආයෙ රැස් කරගන්නවා. ආයෙත් දකින්නකොට ආයෙත් එනවා ඒ සිද්ධිය. මේක වේගෙන් යනකොට අපිට මොකද්ද වෙන්නේ? එකම කෝප්පේ එක දිගටම තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එකම කෝප්පේ එක දිගට තිබිලා විතරක් නෙමෙයි එකම කෝප්පේ විඳින මම එක දිගටම ඉන්නවා දැන් අපිට Nirodhe ගැන කතා කරනකොට අන්න ඔය මම ඉන්න ගතිය නිරුද්ධ වුණොත් නැතිනම් මේ කියන්නේ වදේ කපලා දැම්මොත් මැස්සන්ට එල්ලෙන්න තැනක් නැහැ. මම නැති කරගත්තොත් තමන් කියන තැනට පිහිටක් නැති කරොත් ඒක කරන්න වෙන්නේ තමන් කියන තැන පිළිසිඳ දැකලා එළියට යන්න තියෙන හේතු ටික නැති කරන එකෙන්. මේ හදාගත්ත කෝප්ප බව ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව එතනම සාක්ෂාත් කරා නම් එයාට එළියේ කෝප්පේ නොහට ගන්න බවට යනවා. ඒකට කියනවා ಜಾති නිරෝධය කියලා. බාහිර සතර මහා ධාතුවේ කෝප්ප බව උපදවන්නේ. එයා මෙහි කෝප්පේ ඉපදිලා නිරුද්ධ වෙන බව දකිනවා. මන ආයතනේ ධම්මායතනේ කෝප්පේ ඉපද නිරුද්ධ වෙන බව දකිනවා. මොකද මෙහි ඉපිද නිරුද්ධ වෙන මෙහෙන් හදාගන්න කෝපය ආයෙ එළියෙන් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවාද? කවදාවත් එළියෙන් දකින්න බෑ. මේ කෝපේ කියන දැනුම හදන්න වැය වුණු ආලෝකයේ යැයි ඉතුරු නැතුව වැය වෙලා. වැය වුණු තැනක ආයෙත් ඇහැ රූප අලුතෙන් හදාගෙන අලුත් කෝපයක් බැලුවොත් මිසක පරණ කෝපේ නම් ආයෙ බලන්න බෑ. පරණ කෝපේ පෙන්වන්න පුළුවන් ඒක රැස් කරගත්ත මනෝ සංඛාරයේ තුල. හිතට රැස් කරගත්ත එක. ඒ කෝපේ. එතකොට මේ රැස් කරගත්ත දේ ගෙනල්ලා දෙන්නේ හැම වෙලාවකදීම කෝප බව රැස් කරගෙන. ඒ කෝප බව රැස් කරගත්ත එකට කිව්වා හැම වෙලාවකදීම තමන්ගේ මනස තුල උපදින කෝපය මනස තුලම ඉපදිලා නිරුද්ධ වෙන බවට කිව්වා නිරෝධ සත්‍ය කියලා. දැන් යන්නේ නිරෝධ සත්‍ය උතනින් සාක්ෂාත් කරන්න. නිරෝධ දෙකේ වෙනස පැහැදිලිද? කෙනෙක් බැලුවා කෝපේට තියෙන තණ්හාව නිරුද්ධ කරන්න බැලුවා. නිරෝධ ගොඩක් තියෙනවා. එක්ක කෝපේට තියෙන තණ්හාව නැති කරන්න පුළුවන්, එක්ක කෝපේ නිරෝධ කරන්න පුළුවන්. කෝපේ කඩලා දැම්මොත් මොකද වෙන්නේ? ලේසි. කෝපේ නිරුද්ධයි. හැබැයි කෝපේ හදාගන්න ගතිය නිරුද්ධ නැහැ. තියෙන කෝපේ නැති උනේ. ඇති බවට හම්බෙන කෝපේ නැති උනේ. තමන්ගේ මරුණු ඥාතිවරයෙක් සිහිපත් කරගන්න හිටපු කෙනයි මරුනේ. හිටපු කෙනා මරුනේ කියලා ලක්ෂණයක් තියෙනවා ආයෙ කෙනෙක් හදාගන්න පුළුවන්. ආයෙ කෙනෙක් ධාතු පැත්තෙන් හදාගන්න පුළුවන්. හිටපු කෙනා. එතකොට එළියේ පතිත කරගත්ත කෙනෙක් කියේ. Nirodhe දෙපැත්තකින් කරන්න පුළුවන් මේක කඩලා දාන්නත් පුළුවන්. ඒක නුවණින් කඩන්නත් පුළුවන්. වස්තුවෙන් කඩන්න ඕනේ නැහැ. මෙතන ධාතුවක් තියෙන රූප කලාප බිඳි බිඳි යන බව ස්වභාවයක් තියෙන්නේ කියන බව කෙනෙක් සාක්ෂාත් කරන්න යනවා නම් රූප කලාප බිඳි බිඳි යන ධර්මතාවයක් කියලා ඒ මේ Nirodhe නෙමෙයිද? ඒත් Nirodhaya. මේ Nirodha සත්‍ය නෙමෙයි. මොකද අවශ්‍ය තැනට නෙමෙයි පාර වැදුනේ.
අවශ්‍ය තැන මොකද්ද? මෙහි හදාගත්ත කෝප්පේ නැති වෙන්න ඕනේ. මෙහි හදාගත්ත කෝප්පේ නැති කරන්න බෑ තමන් ගැන දන්නේ නැත්තම්. කෝප්පේ වූ තමන් ගැන දන්නේ නැත්තම්, කෝප්ප වූ තමන්ගේ චිත්තචෛතසික ටික ගැන දන්නේ නැත්තම් එයාට බෑ කවදාවත් නිරෝධ සත්‍ය දකින්න. මොකද නිරෝධ සත්‍ය පනවන්නේ මෙහි හදාගන්න කෝප්පේ නිරුද්ධ වෙන තැන. ඒක නිසා මේ පැත්තෙනුයි කෝප්පේ නිරුද්ධ කරගන්න වෙන්නේ. මේ කාරණා බොහොම සියුම් සහ ගැඹුරු කාරණාවක්. මෙතන කට්ටියට තව ටිකක් හරි අල්ලන්න පුළුවන් මොක අලුත් පිරිසකට කියන්න යනකොට මට පිස්සු වැටෙනවා. කොටිම කියන්නේ. මේ එතකොට නිරෝධ සත්‍ය කියන එකේ ලක්ෂණය සහ නිරෝධය කියන එකේ වෙනස හොඳට පැහැදිලි කරගන්න මේ කිව්වේ මේකයි. ඔතෙන්ට යන්න මාර්ගය සහ මාර්ග සත්‍ය වූ කාරණා දෙකකුත් තියෙනවා. මාර්ගයක් තියෙනවා, මාර්ග සත්‍යයක් තියෙනවා. මාර්ගයේ හැකියාව තමයි නිරෝධය සාක්ෂාත් කරන එක. මාර්ගයේ හැකියාව. මාර්ගයේ හැකියාව ඇයි නිරෝධය සාක්ෂාත් කරන එක කිව්වේ? මාර්ගයට පුළුවන්කම තියෙන්නේ නිරෝධය ඇති කරන්න. නිරෝධය මොකද්ද? අපි කිව්ව ඇති දෙයක නැති බව. මාර්ගයේ හැකියාව තමයි ඇති දේ නැති වෙන බව පෙන්වනවා. අපි වඩනවා ලෝකේ ඇති දේ නැති බවට ගන්නවා. ලෝකේ තියෙනකොට එක්ක මම මිදෙනවා. මුළු ලෝකෙම තියෙනවා. ලෝකේ තියෙනකොට මම මේ වලට ඇලෙන්නේ නැතුව ඉන්නවා තණ්හා නොකර. ලෝකේ ඇත්ත කරගෙන මම තණ්හා නොකර ඉන්නවා. හැබැයි ඒක తాවකාලිකයි. මම ආස කරන්නේ මම තණ්හා කරන්නේ කියන උපක්‍රමයේ තියෙනකන් ගන්න භාවනාව හෝ සමතය හෝ ධානය හෝ තියෙනකන් හරි. ඒක නැති වෙච්ච ගමන් ආයෙත් තණ්හාව තමයි. මොකද තණ්හා කරන්නේ ලෝකේ තියෙනවනේ. මේ ඇවිල්ලා ඒ බව ඒ Nirodhe ඇවිල්ලා කලුවරයි. ගහේ ඡායාව පතිත වෙන්නේ ඒක නිසා. කලුවර නිසා ගහේ ඡායාව පතිත වෙන්නේ. හැබැයි මේකෙන් කියන්නේ නෑ කලුවර නිසා ඡායාව පතිත වෙන්න හේතුව නෑ කියලා. මොකද ඡායාව පතිත වෙන්න තැන තියෙනවා, ගහක් තියෙනවා, අඩුව තියෙන්නේ එක දෙයයි. ආලෝකයක්. ඒක නිසා ඡායාව පතිත වෙන්නේ නැතිකම තියෙනවා. ඒකෙන් කියන්නේ ඡායාවක් නැති කරන තැනටපත් වෙලා කියලා. ඒක තමයි මාර්ගයේ තියෙන ලක්ෂණය. මාර්ගයේ තියෙන ලක්ෂණය අඳුර හදලා ඡායාව පතිත වෙන්න විදිහක් නැති කරලා තියෙනවා. මාර්ග සත්‍ය ලක්ෂණය පොළොව නැති. මාර්ගයේ ලක්ෂණය පොළොව නැති කරනවා. ගහේ ඡායාව පතිත වෙන්න තැනක් නැහැ. දැන් ආලෝකයේ තිබ්බත් එකයි නැතත් එකයි. ආලෝකයේ ප්‍රශ්නයක් නැහැ කිසිම. තිබ්බද නැද්ද කියන කතාවක් නැහැ. ඡායාව පතිත වෙන්න තැනක් නැහැ. ඒක නිසා මාර්ග සත්‍යයේ ලක්ෂණය තමයි මාර්ගයේ තිබ්බත් නැතත් ඡායාව පතිත වෙන්න ඇති බවට හම්බෙන බව තියන්න දෙයක් හම්බෙන්නේ නැතිකම. ඒකෙන් කියන්නේ මාර්ග සත්‍යයේ ලක්ෂණය තමයි සමුදය සත්‍ය ප්‍රහාණය කරන බව. සමුදය සත්‍ය කිව්වේ මොකද්ද? ඇති බවට හම්බෙන බව තුල තමන්ට තණ්හා කරන ගතිය. අන්න ඒ සමුදය සත්‍ය ප්‍රහාණය කරනවා. ඒ සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නේ තමන්ට තණ්හා කරන්න ඉඩක් නැහැ. ඒ තැන Nirodhe සාක්ෂාත් කරන නිසා. ඒ තැන නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන නිසා සමුදය සත්‍යයට ඉඩක් නැහැ. ඒක කරන්න නම් දුක්ඛ සත්‍ය දකින්න වෙනවා. අන්න ওই ටික තමයි කතා කරේ. ඔය කිව්වේ පුළුවන් තරම් කෙටියෙන් තේරෙන විදිහට. ඒක පැහැදිලිද? එතකොට දැන් ඔන්න ඔය කාරණා ටික අපි කතා කළේ මේකේ තුල පොත තුල තියෙන වචන ටිකෙන්මයි දුක දුක්ඛ සත්‍යද කියලා අහනවා. දුක දුක්ඛ සත්‍යද කියලා අහුවම කියනවා ආමත්ත. ඔව්. දුක දුක්ඛ සත්‍යද? දුක කියන දේ දුක්ඛ සත්‍යද? පොඩි භාජනේ තියෙන්නේ ලොකු භාජනේද? ඔව් දුක තියෙන්නේ දුක්ඛ සත්‍ය තුල තමයි. දුක්ඛ සත්‍ය දුකද? දුක්ඛ සත්‍ය දුක නෙමෙයි. එතකොට කියනවා කායික දුකයි චෛතසික දුකයි
හැරලා අවශේෂං දුක්ඛ සත්‍යං. කායික දුකයි චෛතසික දුකයි අතහැරලා අවශේෂයක් තියෙනවා නම් තව මොනවා හරි ටිකක් තියෙනවා නම් ඒකට දුක්ඛ සත්‍ය කියනවා න දුක්ඛ. දුක නෙමෙයි හැබැයි. කායිකං දුක්ඛං චෛතසිකං දුක්ඛං දුක්ඛං චේව දුක්ඛ සත්‍යං. කායික දුකයි චෛතසික දුකයි දුකක් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා. දුක තියෙන තැනක දුක්ඛ සත්‍යයක් තියෙනවා. මොකද දුක්ඛ සත්‍ය මත තමයි මේ දුක මත දුක පිහිටලා තියෙන්නේ. පොඩි ලොකු භාජනයේ උඩ තමයි මේ පොඩි භාජනයේ පිහිටලා තියෙන්නේ. ඒක නිසා පොඩි භාජනයේ තියෙනවා නම් තියෙන තැන මොකද්ද තියෙන්නේ? ලොකු භාජනයේ. ඒක නිසා කියනවා දුක්ඛ සත්‍ය යම් තැනක තියෙනවා නම් එතන දුක තියෙනවා. එතකොට සමුදයෝ සමුදය සත්‍යන්ති. සමුදය සමුදය සත්‍යද? සමුදය කියන එක සමුදය සත්‍යද? සමුදය සමුදය සත්‍ය වෙනවා. දැන් පොඩි භාජනයේ ඇස්සේ ලොකු භාජනයේ තියෙනවා. සමුදය කියන්නේ පොඩි භාජනයේ. සමුදය සත්‍ය කියන්නේ ලොකු භාජනයේ. මම ඇහුවේ සමුදය සමුදය සත්‍යද? සමුදය සත්‍යං තපෙත්තා අවශේෂෝ සමුදයෝ සමුදයෝ. සමුදය සත්‍ය අතහැරලා තවත් එක එක සමුදය තියෙනවා නම් ඒ ඔක්කොම සමුදය සමුදයයි. න සමුදය සත්‍යං. සමුදය සත්‍ය නෙමෙයි. සමුදය සත්‍ය සමුදයක් වෙනවා. සමුදය සත්‍යයක් වෙනවා. සමුදය සත්‍යං සමුදයෝති. සමුදය සත්‍ය කියන්නේ සමුදයද? ඔව්. සමුදය සත්‍ය කියන්නේ සමුදයද කියලා අහුවම ඔව්. හැම වෙලාවෙම සමුදය සත්‍ය කියනකොට සමුදය මත පිටලා තියෙනවා. නිරෝධෝ නිරෝධ සත්‍යන්ති. නිරෝධය කියන්නේ නිරෝධ සත්‍යද? නිරෝධ සත්‍යන්ත අපිට අවශේෂෝ නිරෝධෝ නිරෝධෝ. නිරෝධ සත්‍ය අතහැරලා තවත් නිරෝධ තියෙනවා නම් ඒවා නිරෝධ. හැබැයි න නිරෝධ සත්‍ය නිරෝධ සත්‍ය නෙමෙයි. නිරෝධය කියන එක නිරෝධ සත්‍ය එහෙම නෙමෙයි. නිරෝධ සත්‍යං නිරෝධෝ චේව නිරෝධ සත්‍යංච. නිරෝධ සත්‍ය කියන එක නිරෝධයක් වෙනවා. නිරෝධ සත්‍යයක් වෙනවා. නිරෝධ සත්‍ය කියන එක. ඒකත් එක නිරෝධයක්. හැබැයි ඒක නිරෝධ සත්‍යයක් වෙන දෙයක්. නිරෝධ සත්‍යං නිරෝධෝති. නිරෝධ සත්‍ය කියන එක නිරෝධයක්ද? ඔව්. නිරෝධ සත්‍ය කියන එක නිරෝධයක්. මග්ගෝ මග්ග සත්‍යන්ති. මාර්ගයේ මාර්ග සත්‍යද? නැහැ. මග්ග සත්‍යං තපෙත්තා අවශේෂෝ මග්ගෝ මග්ගෝ. මාර්ග සත්‍ය අතහැරලා අවශේෂ මාර්ග ඔක්කොම මාර්ග. නමුත් මග්ග සත්‍යං මාර්ග සත්‍ය නෙමෙයි. මග්ග සත්‍යං මග්ගෝ. මාර්ග සත්‍ය කියන්නේ මග. මගත් වෙනවා මාර්ග සත්‍යයක් වෙනවා. මාර්ග සත්‍ය මගත් වෙනවා මාර්ගයක් වෙනවා. මග්ග සත්‍යං මග්ගෝති. මාර්ග සත්‍ය මගද? ඒක තමයි පැටලෙන එක. මාර්ග සත්‍ය මග. දැන් ඔන්න ওই ටිකට කිව්ව අනුලෝමයි. ඔය ඇහුවේ අනුලෝම න්‍යායයි. අනුලෝමයි කියන්නේ දැන් එකඟව උත්තර දෙනවා. එකඟව ප්‍රශ්නය අහනවා, එකඟව එකට විරුද්ධව උත්තර දෙනවා. නමුත් ප්‍රශ්නය අහන්නේ එකඟව. ඒ කියන්නේ මෙහෙමද කියලා අහනවා. දැන් තියෙනවා පච්චනීක. පච්චනීක කියන්නේ අනික අනිත් පැත්ත. දැන් අනුලෝමයෙන් අහුවේ මේක මෙහෙමද කියලා, මේකෙන් අහනවා මේක මෙහෙම නැද්ද කියලා. දැන් අහනවා අරකින් මේක මෙහෙමද කියලා, දැන් අහනවා මේක මෙහෙම නැද්ද කියලා. අපි කියමු මේක මේ සියුම්ම එක එක තැන ගහලා තියෙන්නේ මේක අත්තට කාටවත් පෞද්ගලික අදහස් දේවල් දාන්න පුළුවන් කමක් නැති වෙන්න. න දුක්ඛං න දුක්ඛ සත්‍යං. දැන් අනිත් පැත්තට අහගෙන යනවා. දුක නොවුවක් දුක්ඛ සත්‍ය නොවන්නේද? දුක්ඛ නොවුවේ දුක්ඛ සත්‍ය නොවේද? අනිත් පැත්තට අහනවා. දුක උනේ නැත්නම් දෙයක් ඒක දුක්ඛ සත්‍ය වෙන්නේ නැද්ද? හොඳට අහන්න. දුක වෙන්නේ නැත්නම් යමක් දුක නෙමෙයි නම් දුක කිව්වේ මොකක්ද? දැන් අපිට ටක් ගාලා ගැලපෙන්න ඕනේ. කායික දුක, චෛතසික දුක තියෙනවා නම් මේක දුක. මේ දුක නොවන දේ දුක්ඛ සත්‍ය නෙමෙයිද කියලා අහනවා. දැන් මොකද කියන්න තියෙන්නේ? දුක්ඛ සත්‍ය වෙන්න ඕනේ. ඇයි දැන් කායික දුකයි දුක නොවුන දුකනේ දුක්ඛ සත්‍ය කිව්වේ. දැන් දුක නොවියේ දුක්ඛ සත්‍ය වෙන්න ඕනේ.
දුක නොවුණු දුකනි දුක්ඛ සත්‍ය කිව්වේ. කායික දුකයි චෛතසික දුකයි නොවුණු දේ කිව්ව දුක්ඛ සත්‍ය නෙමෙයි කියලා. දුක්ඛ සත්‍ය කියලා. ඒක නිසා දැන් අහන්නේ දුක නොවුයේ දුක්ඛ සත්‍ය නොවේද කියලා. දුක නොවුයේ දුක්ඛ සත්‍ය නොවේ. ඒකට කියනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්ත අවශේෂන්න දුක්ඛං. කායික දුකයි චෛතසික දුකයි තබලා අවශේෂයේ දුක නෙමෙයි. දුක්ඛ සත්‍යං. හැබැයි ඒක දුක්ඛ සත්‍ය වෙනවා. ඒකින්ද න දුක්ඛ සත්‍යං කියන්න බෑ. ඒක දුක්ඛ සත්‍ය වෙනවා. දුක නොවුයේ දුක්ඛ සත්‍ය නොවේද කියලා අහුවාම දුක නොවුයේ දුක්ඛ සත්‍ය වෙනවා. දුක උනේ නැති දේ දුක්ඛ සත්‍ය වෙනවා. තේරුණානේ ඒක? දුක්ඛංච දුක්ඛ සත්‍යංච තපෙත්ත අවශේෂං නචේව දුක්ඛං නච දුක්ඛ සත්‍යං. ඊට පස්සේ කියනවා දුකත් නොවුණු දුක්ඛ සත්‍යයත් දුකයි දුක්ඛ සත්‍යයි හැරලා අනිත් ධර්මතාව ටික. දුකයි දුක්ඛ සත්‍යයි හැරලා අනිකුත් ධර්මතාව ටික නචේව දුක්ඛං. දුක නෙමෙයි. නච දුක්ඛ සත්‍යං. දුකත් නෙමෙයි දුක්ඛ සත්‍යයත් නෙමෙයි. එතකොට මේ දෙකට උත්තරේ හරි. දුකයි දුක්ඛ සත්‍යය යටහැරලා අවශේෂ යමක් තියෙනවා නම් ඒක දුකත් නෙමෙයි දුක්ඛ සත්‍යයක් නෙමෙයි. මොනවද දුකත් නොවන දුක්ඛ සත්‍යයක් නොවන දේ? නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය දුකත් නෙමෙයි දුක්ඛ සත්‍යයක් නෙමෙයි. එතනින් මෙහා අනිත් ටික ඔක්කොම දුකත් දුක්ඛ සත්‍යයක් වෙනවා. එතකොට සමුදය සත්‍යයක් කියන තැනක තියෙනවා දුක නොවන විදිහට, තැනක තියෙනවා දුක වෙන විදිහට කියලා. ඒ ටිකේ විදිහට පනවන්න ගියොත් තේරෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ ඇතැම් තැනක සමුදය දුක වෙනවා, ඇතැම් තැනක සමුදය වෙනවා. දැන් දුක විතරක් කෙලින්ම ගත්තට පස්සේ කියනවා ත්‍රිභූමික වූ යම්තා කුසල අකුසල කර්ම තියෙනවා නම් මේ ඔක්කොම දුක්ඛ සත්‍යයි. පංච උපාදානස්කන්ධයේ දුක්ඛ සත්‍යයි. දැන් තණ්හා කරන තැනත් පංච උපාදානස්කන්ධ මට්ටමක් තියෙන්නේ. එතකොට තණ්හාවත් එතනින් පනවන්නේ නැහැ. එතකොට සමුදය සත්‍යයත් එතනින් පනවන්න වෙන තැනකුත් තියෙනවා. නොපනවන න්‍යායකුත් තියෙනවා, පනවන න්‍යායකුත් තියෙනවා. මේ දෙක පටල ගන්න නිසා එක අතහැරලා අපි කාරණාව එතන සමින්හතර පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ නෑ. එතනදී හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය කියන තැන, පිරිසිදු දකින්න තැන හැම වෙලාවකදීම කතා කරන්න පුළුවන් ස්කන්ධ මට්ටම කියන තැනින් ඒ ස්කන්ධ දුක කියන තැන නතර වෙලා නැහැ. ස්කන්ධේ කොහොමද දුක වෙලා? එතකොට ඒක එතන සමුදය සත්‍යය යෙදෙන්නේ නැති තැනක් තියෙනවා. ස්කන්ධ දුකේ සමුදය යෙදෙන්නේ නැති තැනක් තියෙනවා. සමුදය යෙදෙන තැනකුත් තියෙනවා. ඒක නිසා ඒක ඒ පරියාය සහ නිෂ්පරියායෙන් බෙදලා කිය යුතුයි. ඒක නිසා ඒක අතහැරියොක බෙදන්න ගියොත් එහෙම පැටලෙන නිසා. ඊට පස්සේ සමුදය න සමුදයෝ න සමුදය සත්‍යන්ති. සමුදය නොවුවක් සමුදය සත්‍ය නොවේද? සමුදයෝ සමුදය නොවුවක් සමුදය සත්‍ය නොවේද? සමුදය උනේ නැති දෙයක් සමුදය සත්‍ය නොවේද? ආමනිය. සමුදය උනේ නැත්තම් යමක් ඒක සමුදය සත්‍ය වෙන්න විදිහකුත් නැහැ. සමුදය මොකද කලින් කිව්වා සමුදය සත්‍ය සමුදයක් වෙනවා, සමුදය සත්‍යයක් වෙනවා කියලා. එතකොට සමුදය නොවුවක් සමුදය සත්‍ය වෙන්න විදිහක් නැහැ. මොකද සමුදය කියන තැන සමුදය සත්‍යයක් තියෙනවා. දැන් කෝප්පේ කියන තැන කෝප්පෙට තණ්හා කරනවා, ආස කරනවා. ඒ ආසාව මොකද්ද? සමුදය. කෝප්පෙට තණ්හා කරන එක, කෝප්පෙට ආස කරන එක සමුදය. සමුදය සත්‍ය කිව්ව මොකද්ද? කෝප්පේ කියන තැන මෙහෙ හදාගත්ත කෝප්පෙට ආස කරන ගතියට කිව්ව සමුදය සත්‍ය. මේ කෝප්පෙට ආස කරන එකට කිව්වා සමුදය. දැන් මේ සමුදය තියෙන්නේ මෙහෙ හදාගත්ත කෝප්ප කියන බව නිසානේ. එතකොට යම් තැනක මේ කෝප්පෙට ආසයි නම් එතන සමුදය සත්‍ය තියෙනවනේ කොහොම කරන්නේ? මෙහෙ හදාගත්ත කෝප්පෙට සහ Tamanට කැමති බව තිබ්බොත් තමයි මෙතනක් කැමති වෙන්නේ. මොකද අපි හැම වෙලාවකදී කැමති වෙන්නේ Tamanට.
අපි කෝප්පෙට කැමතියි කියලා කියන්නේ අපි කැමති මොකටද? අපි Tamanට කැමති. Tamanට ඒක ගැළපෙන්නේ නැති වුණොත් තමයි Taman අකමැති වෙන්නේ. එතකොට අකමැත්ත තුල කැමති වෙලා තියෙනවා. අකමැත්ත තුල කැමති වෙන Tamanට කැමති වෙලා තියෙනවා. මට කෝප්පේ පේන්න බෑ කියන්නකෝ. ඇයි මම කෝප්පෙට අකමැති වුනේ? අකමැති වෙන බවට කැමති වෙලා. අකමැත්තට කැමති වෙලා. ඒකයි Tamanගේ පැත්තේ තියෙන ලක්ෂණය. දුක්ඛ සත්‍ය ඇති වෙන්නේ සමුදය සත්‍ය නිසා. දුක්ඛ සත්‍ය කියන තැන හැම වෙලාවෙම සමුදය සත්‍යයෙන් තියෙනවා. එතකොට දැන් හැම වෙලාවකදීම සමුදය කියන එක සමුදය සත්‍ය නෙවෙයිද කියලා අහුවාම ආමන්තා කියනවා. ඔව් කියනවා. ඇයි තේරුණාද දැන් මේක තියෙන කෝප්පෙට ආස කරන එක සමුදය. මේ කෝප්පේ හැදිලා තියෙන්නේ මෙහි හදාගත්ත සමුදය සත්‍ය කියන එක මත. ඒක තමයි පතිත කරලා ඒ කෝප්පෙට තණ්හා කරලා තියෙන්නේ. එතකොට දැන් සමුදය සත්‍ය සමුදය නොවුවා කෝප්පෙට තණ්හා නොකරන බව සමුදය සත්‍ය නොවේද කියලා අහුවාම කියනවා ඔව් කියලා. මේක පිටා තියෙන මේක මත. ඒක නිසා ආමන්තා සමුදය සත්‍ය නොවුවක් වෙන්නේ නැහැ. න සමුදය සත්‍යං න සමුදයෝති. සමුදය සත්‍ය නොවුවක් සමුදය වෙන්නේ නැද්ද කියලා. සමුදය සත්‍ය වුවක් සමුදය වෙන්නේ නැද්ද? ඒක වෙන්න පුළුවන්. ඇයි? සමුදය සත්‍ය කියන දේ මෙහි මේ පැත්තෙන් නතර වෙන්න පුළුවන්. ඒක කෝප්පෙට තණ්හා නොකර. කෝප්පෙට තණ්හා නොකර මේ පැත්තෙන් හදාගන්න සමුදය සත්‍ය කියන තැන රැඳෙන තැනදී ඒ සමුදය සත්‍ය කියන තැනින් සමුදය ඇත්තේ නැහැ. සමුදය සත්‍ය කියන තැන සමුදය ඇත්තේ නැහැ. සමුදය සත්‍ය කියන තැන පැහැදිලිනේ මේ පැත්තේ කියලා. මේ පැත්තේ හදාගත්ත කෝප්පේ කියන තැන Tamanට ඇලුණු ගතිය තියෙනවා. ඒක සමුදය සත්‍යය. මේ Tamanට ඇලුණු සමුදය සත්‍ය අපි කෝප්පෙට පතිත කරලා මෙහෙන් සමුදය හදාගන්නවා. හැබැයි මේ පොඩි වාජනේ නැතුව ලොකු වාජනේට තියෙන්න පුළුවන්. පොඩි වාජනේ නැතුව ලොකු වාජනේට තියෙන්න පුළුවන්. ලොකු වාජනේ නැතුව පොඩි වාජනේට තියෙන්න බෑ. ඒකයි මේ කිව්වේ. සමුදය සත්‍ය කිව්වා ලොකු එකට, සමුදය කිව්වා පොඩි එකට. දැන් මේ ලොකු වාජනේ නැතුව පොඩි වාජනේ තියෙන්න විදිහක් නැහැ. ඒක නිසා සමුදය සත්‍ය නැතුව සමුදයට පැවැත්මක් වෙන්නේ නැහැ. සමුදය පවතින විදිහක් නැහැ. ඒකට කියනවා සමුදය සත්‍යං තපෙත්තා සමුදය සත්‍ය හැරලා අවශේෂෝ සමුදයෝ න සමුදය සත්‍යං. සමුදය සත්‍ය අතහැරලා අවශේෂ සත්‍යයක් තියෙනවා නම් සත්‍ය තියෙනවා නම් ඒවා සමුදය සත්‍ය නෙමෙයි. මේකට තණ්හා කරන ගතිය තියෙනවා නම් මේක සමුදය සත්‍ය නෙමෙයි. මේක සමුදය. අවශේෂෝ සමුදයෝ න සමුදය සත්‍යං. අවශේෂ සමුදය සත්‍ය නොවේ. ඒක සමුදයයි. සමුදයංච සමුදය සත්‍යංච තපෙත්තා අවශේෂෝ නචේව සමුදයෝ න සමුදය සත්‍යං. සමුදයත් අතහැරියොත් සමුදය සත්‍යයත් අතහැරියොත් අවශේෂ ධර්මතාව ටික ඔක්කොම සමුදය වෙන්නේ නැහැ. සමුදය සත්‍ය වෙන්නේ නැහැ. ඒක මොකද්ද? නිරෝධ සත්‍යයයි, මාර්ග සත්‍යයයි, විතක දුක්ඛ සත්‍යය. දුකයි දුක්ඛ සත්‍යයයි. ඊට පස්සේ ඒ පෙළමයි න නිරෝධෝ නිරෝධ සත්‍යන්ති. නිරෝධ නොවුයෙක් නිරෝධ සත්‍ය නොවේද? නිරෝධ නොවුයෙක් නිරෝධ සත්‍ය නොවේද? ඔව්. නිරෝධ නොවුයෙක් නිරෝධ සත්‍ය වෙන්නේ නැහැ. ඇයි නිරෝධ නොවුයෙක් නිරෝධ සත්‍ය වෙන්නේ නැහැ කිව්වේ? මෙතන නිරෝධය කියලා පැනෙන්නේ අපි කෝප්පේ ඇති බව තුල ඇති නැති බව නිරෝධය. කෝප්පේ ඇති බව තුල ඇති දේ කිව්ව නිරෝධය. මේ නිරෝධයේ පිහිටා සිටින්නේ මොකක් මතද?
නිරෝධ සත්‍ය කියන ලොකු භාජනයේ මතයි මේ ඇති බවේ නැති බව තියෙන්නේ. ඒක తాවකාලිකයි කිව්වේ ඒකයි. මේ නිරෝධ නොවුයේ නිරෝධ උනේ නැති දෙයක් නිරෝධ සත්‍ය වෙන්න විදිහක් නැහැ. මොකද නිරෝධ සත්‍ය නිරෝධයක් වෙනවා. නිරෝධ සත්‍යයක් වෙනවා. ඒක නිසා නිරෝධේ නොවන එකක් නිරෝධ සත්‍ය වෙන්න විදිහක් නැහැ කවදාවත්. නිරෝධයක් තියෙනවා නම් යම් තැනක ඒ නිරෝධය කියන තැන හැම වෙලාවකදීම නිරෝධ සත්‍ය යෙදෙන තැනක තමයි නිරෝධය තියෙන්නේ. හැම තැනකම කියන්නේ දැන් පටල ගන්න එපා. මේක දෙපැත්තට යනවා. ඒ කියන්නේ නිරෝධ සත්‍ය තියෙන තැනක නිරෝධය තියෙනවා. නිරෝධ සත්‍ය ඇති හැම තැනකම නිරෝධය තියෙනවා. නිරෝධ සත්‍ය නැමැති ලොකු භාජනයේ ඇති තැනක නිරෝධය පොඩි භාජනයේ තියෙනවා. මොකද හැම වෙලාවකදීම නිරෝධ සත්‍ය කියන එක තුලත් ඒකත් නිරෝධයක්. හැබැයි ඒක නිරෝධ සත්‍යයක් වෙලා. නිරෝධය සහ නිරෝධ සත්‍ය කියන දෙකම වෙලා එතන. ඒක මේ පැත්තෙන්. නිරෝධයට කවදාවත් පුළුවන් කමක් ලැබුණේ නැහැ නිරෝධ සත්‍ය වෙන්න. මොකද ඒක නැති කරේ ඇති බව මත. ඒ නිරෝධය කලේ හැමදාම ඇති බව මත නිරෝධ සත්‍ය වෙන්න බෑ කිව්වේ ඒ ඇති බව තුල නැති කරාට අනුත්පාදයේ ලබන්න බෑ. කවදාවත් අනුත්පාද ලක්ෂණය සාක්ෂාත් කරන්න බෑ. යම් වෙලෙදි දෙක. තේරුණා නේද? නිරෝධ සත්‍ය තුළ නිරෝධය තියෙනවා. නිරෝධ සත්‍ය නිරෝධය. ඒක හරි. නිරෝධ සත්‍ය කියන එක ඇතුලේ නිරෝධය තියෙනවා. මේ ලොකු නිරෝධ සත්‍ය නැමැති ලොකු භාජනයේ ඇස්සේ නිරෝධය තියෙනවා. හැබැයි නිරෝධය ඇති හැමතැන නිරෝධ සත්‍ය නැත. ඒකයි කියන්නේ නිරෝධය ඇති හැමතැනකම නිරෝධ සත්‍ය නැහැ. ඇයි මේ කෝප්පේ නිරුද්ධ කරන තැන නිරෝධ සත්‍ය තියෙනවද? එතන නිරෝධ සත්‍ය නැහැ. නමුත් නිරෝධය තියෙනවා හැම වෙලාවකදීම නිරෝධ සත්‍ය තුල. නිරෝධ සත්‍ය කියන එක තුල මෙහි හදාගත්ත කෝප්පේ නිරුද්ධ කරන්න හදන. මේ කෝප්පේ නෙමෙයි. මෙහි හදාගත්ත කෝප්පේ නිරුද්ධ කරන එක නිරෝධයක් වෙනවා. නිරෝධ සත්‍යයක් වෙනවා. මේ කෝප්පේ නිරුද්ධ කරන්න හදන තැන මේක කඩලා දාන්න හදනවනම් කෝප්පේ නිරුද්ධ කරන්නයි මේ හදන්නේ. ඒක නිරෝධ සත්‍ය නෙමෙයි නිරෝධය. ඇයි නිරෝධය කියන්නේ ඇති බවට හම්බෙනවා. කෝප්පේ තියෙනවා තියෙන කෝප්පේ ඇති බවට හම්බෙනවා. අන්න ඕක නිසා තමයි නෛච්ච අනිච්ච වෙන්නේ නැහැ කියලා කියන්නේ කවදාවත්. ඔය කාරණාවට හිත තියලා දැන් ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ ගල්පලා ගන්න. නෛච්ච අනිච්ච වෙන්නේ නැහැ කියන්නේ ඇයි? ඒක සමුදය මිසක සමුදය සත්‍ය නොවන නිසා. ඒක මාර්ගය මිසක මාර්ග සත්‍ය නොවන නිසා. ඒක නිරෝධය මිසක නිරෝධ සත්‍ය නොවන නිසා. ඕගොල්ලන්ට යමකට න ඉච්ඡ කැමැති නොවෙන්න යමක් හම්බෙලා නම් ඔයගොල්ලෝ මොකටද කැමති නොවෙන්නේ? කැමති නොකර ඉන්න වෙන්නේ කොහෙටද? කෝප්පෙට. කැමති නොවි ඉන්න කැමැත්ත පතිත කරන තැනක් හම්බෙලා නම් ඔයගොල්ලන්ට කැමැත්ත ඇති කරගන්න නැතුව ඉන්න. මේ කතා කරලා තියෙන ඇති දේ මත දකින්න හදන නිවනක් ගැන නෙමෙයිද? මේ ඇති දේ මත ඇති කරගන්න දෙයක්. ලෝකේ තියෙනවා කෝප්පේ මත කැමති නොවි ඉන්න. ඒකයි අනිච්ච කියලා කියනවා. එතකොට දැන් ඕගොල්ලොන්ට චතුරාර්ය සත්‍ය න්‍යාය හරියට හසු වෙලා නම් ඕගොල්ලොන්ට මතුවෙන්න ඕනේ මේ කියන්නේ ඇති දේ මත නැති දෙයක්. ඒ කෝප්පේ තියෙනවා තියෙන කෝප්පේ නැච්ච අනිච්චතාවය. එතකොට කෙනෙක් කියනවා නම් මේ කෝප්පේ ඉපිට දිලි බිඳි යනවා කැඩි කැඩි යනවා මේක අනාත්ම ස්වභාවයක් තියෙන කියලා රූප කලාප හරි බිඳිනවා කියනවනම් ඒ මොකද්ද? තියෙන කෝප්පේ නැති බව. ඒ අනිත්‍යත් නිවන දකින්න හේතු වෙන්නේ නැහැ. ඇයි මේ මාර්ගයෙන් ඇති බවට හම්බෙන දෙයින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න හම්බෙන්නේ නැහැ මාර්ගය තුල. මාර්ග සත්‍යයෙන් ඕනේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න. මාර්ගයෙන් බෑ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න. ඒක නිසා දැන් ඔන්න ඔයගොල්ලන්ටම ගැලපෙන්න ඕනේ ඇති දේ තුල දකින්න නිවන ඇති දේ තුල නැති බව දකින්න හදන එක. කැමැත්ත නැති කරන්න හදනවා නම් වස්තුව තියෙනකොට නෛච්ච අනිච්ච කියන එකෙන් හදලා අනිත්‍ය දකින්න හදනවා නම් ඕගොල්ලෝ ඇති දේ මත. අන්න ඒකට කියනවා සමුදය තුල ඉන්නවා සමුදය සත්‍ය නැතුව. සමුදය ප්‍රහාණය කරන්න හදන්නේ. ඒ කියන්නේ මාර්ගය වඩන්නේ. මාර්ගයේ වඩනවා සමුදය ප්‍රහාණය කරන්න
ඒගොල්ලෝ සමුදය ප්‍රහාණය කිරීම තුල දුක නැති කරගන්න හදනවා. එතකොට ඒගොල්ලන්ට නිරුද්ධ වෙනවා සමුදය හැබැයි. ඒගොල්ලන්ට පුළුවන් කෝප්පෙට තණ්හා නොකර ඉන්න. කෝප්පෙට ඇලෙන්න එපා. ඇයි මේක කැඩිලා ක්ෂණයක් පාසා අනිත්‍ය වෙලා යන දෙයක්. ඒක නිසා මේකට තණ්හා කරන්න එපා. දැන් මේ ඇති දේ මත නිවන පැනෙවි. අනිත්‍ය කියන භවයේ ලක්ෂණය මත නෙමෙයි දැන් මේ නිවන පැනෙවි. මේ පැනෙවි තණ්හා නිරෝධයක් පැනෙවි. තණ්හාව නැති කරන්න නෛච්ඡා අනිත්‍ය කැමති වෙන්න එපා. කැමති නොවන අර්ථයෙන් මේක කතා කරනකොට හැම වෙලාවකදීම කැමති නොවි ඉන්න දේ හම්බෙලා. එතකොට කැමති නොවි ඉන්න වස්තුව හම්බ වෙනවා නම් කැමති නොවන එක තුල අපිට පුළුවන් අකමැත්ත ඇති කරගන්න. එහෙමත් නැත්නම් පුළුවන් මේ දෙයට කැමති නොවි උපේක්ෂා සහගත වෙන්න. මේ අකමැති වීම තුල පටිඝානුසය වෙනවා. කැමති නොවි අකමැති නොවි ඉන්නකොට උපේක්ෂාව තුල මෝහය අනුසය වෙනවා. ඇයි? ඇති බවට හම්බෙන කම නිසා. ඒ කියන්නේ මේ තුල සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නේ නැහැ. සමුදය නැති වුණා සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන ලක්ෂණය. කෙනෙක් සමුදය නැති කරනවා හැබැයි සමුදය සත්‍ය නැති කරන්නේ නැහැ. ඒ යාට මාර්ග සත්‍ය ඉපදිලා නැති නිසා. එතකොට නිරෝධ නොවුයේ නිරෝධ නොවුයේ නිරෝධ සත්‍යද කියලා අහනවා. ඊට පස්සේ ආමන්තා යමක් නිරෝධේ නෙවෙයි නම් ඒ කියන්නේ නිරෝධෝ නිරෝධ සත්‍යන්ති කියලා එනවා මෙතන තියෙන්නේ නිරෝධ සත්‍යන්ති කියලා විතරයි. නකාරය අතහැරිලා. සිංහල පැත්තේ හරියට දීලා තියෙනවා. නිරෝධ නොවියෙක් නිරෝධ සත්‍ය නොවේද කියලා තියෙනවා. මෙතන තියෙනවා නිරෝධෝ නිරෝධ සත්‍යන්ති. එතකොට නකාරය අඩු වුණොත් අර්ථය ඉවරයි. එක අකුරයි අඩු වෙන්නේ. එතකොට නිරෝධෝ නිරෝධ සත්‍යන්ති කිව්වත් එහෙම නිරෝධ නොවියෙක් නිරෝධ සත්‍යද කියලා කියනවා. යමක් නිරුද්ධ වෙන්නේ නැත්නම් නිරෝධේ නෙවෙයි නම් ඒක නිරෝධ සත්‍යද. ආමන්ත. නිරෝධ සත්‍ය නිරෝධෝති නිරෝධ සත්‍ය නොවුවා නිරෝධ නොවෙනවද කියලා අහනවා. එතකොට නිරෝධ සත්‍ය නොවුවා නිරෝධ වෙන්නේ නැද්ද කියලා අහනකොට නිරෝධ සත්‍ය නොවුවා නිරෝධයේ විදිහට පණවන්න බෑ. ඇයි නිරෝධ සත්‍ය නොවුවක් නිරෝධයේ විදිහට පණවනකොට හැම වෙලාවකදීම අපිට ඕනේ තැන පැනවෙන්නේ. ඒ කියන්නේ නිරෝධයක් තමයි. හැබැයි අපිට ඕනේ තැන නිරෝධය නෙමෙයි මේ කතා කරන්නේ. නිරෝධ සත්‍ය කියන තැන නෙමෙයි. එතකොට නිරෝධ සත්‍යං නිරෝධෝති කියනකොට කියනවා නිරෝධ සත්‍ය නොවුවක් නිරෝධය වෙන්නේ නැද්ද කියලා අහනකොට නිරෝධ සත්‍යං තපෙත්වා නිරෝධ සත්‍ය අතහැරලා අවශේෂෝ නිරෝධෝ අවශේෂ නිරෝධයක් තියෙනවා. නිරෝධ සත්‍ය අතහැරලා අවශේෂ නිරෝධයක්. ඒ කියන්නේ මෙහි නැති කරන නිරෝධයක් තියෙනවා නම් නිරෝධ සත්‍යං මේක නිරෝධ සත්‍ය නෙමෙයි. නිරෝධෝ. ඒක නිරෝධයක්. ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ? නිරෝධ සත්‍යං නිරෝධෝ. නිරෝධ සත්‍ය වෙන්නේ නැති දෙයක් නිරෝධය වෙන්නේ නැද්ද? එතකොට ඒකට ආමන්තා කියන්නේ නැහැ. නිරෝධ සත්‍ය නොවුවක් නිරෝධෝ නිරෝධය වෙන්නේ නැද්ද? යම් තැනක නිරෝධ සත්‍ය නොවන දෙයක් නිරෝධයෙන් පනවන්න බෑ. ඇයි බැරි? නිරෝධ සත්‍ය නැති ලොකු භාජනයේ මතයි නිරෝධය කියන දේ පිහිටලා තියෙන්නේ. ඒක නිසා නිරෝධ සත්‍ය යම් තැනක නැත්තම් ඒ තුල නිරෝධය තියාගන්න බැරි වෙනවා. එතකොට නිරෝධ සත්‍යං තපෙත්තා අවශේෂෝ නිරෝධෝ නිරෝධ සත්‍ය අතහැරලා අවශේෂ නිරෝධයක් තියෙනවා නම් ඒ නිරෝධය නිරෝධ සත්‍යං නිරෝධ සත්‍ය නෙවෙයි. නිරෝධ සත්‍ය අතහැරලා ඒක වැඩි දුරට විස්තර කරනවා. ඒකට ඒකාන්ත පිළිතුරක් දෙන්නේ නැතුව ආමන්තා හෝ නෑ හෝ කියන්නේ නැතුව ඒක වෙන්නේ කොහොමද කියලා විස්තර කරනවා. එහෙමයි ඒකට පිළිතුර දෙන්නේ. නිරෝධ සත්‍ය හැරලා අවශේෂ නිරෝධයක් තියෙනවා නම් මෙහෙන් ඇති කරගන්න නිරෝධ සත්‍ය අතහැරලා මෙහෙ නිරුද්ධ කරන බවක් තියෙනවා නම් මේ නිරෝධය නිරෝධ සත්‍ය නෙවෙයි නිරෝධෝ. ඒක නිරෝධය. නිරෝධංච නිරෝධ සත්‍යංච තපෙත්වා නිරෝධයත් අතහැරලා නිරෝධ සත්‍යයත් අතහැරලා අවශේෂයක් තියෙනවා නම්
අවශේෂ කාරණා ටිකක් තියෙනවා නම් නචේව නිරෝධෝ නච නිරෝධ සත්‍යං. ඒක නිරෝධයක් නෙමෙයි, නිරෝධ සත්‍යයක් නෙමෙයි. ඒක මාර්ගය වෙන්න පුළුවන්, සමුදය වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්. ඒක නිරෝධය නෙමෙයි. නිරෝධ සත්‍යයක් නෙමෙයි. දැන් මාර්ගයෙන් කියනවා න මග්ගෝ මාර්ග නොවේ න මග්ග සත්‍යන්ති. මාර්ග සත්‍ය නොවේද? මාර්ගය වෙන්නේ නැති එකක් මාර්ග නොවේ මාර්ග සත්‍ය නොවේද? යමක් මාර්ගයේ නෙවෙයි නම් මාර්ග සත්‍ය නෙමෙයි. මාර්ගය කියන තැන පනවෙන්නේ නැත්නම් හැම වෙලාවකදී මාර්ග සත්‍ය පනවීමකුත් නැති වෙනවා. ආමන්තා ඕ න මග්ග සත්‍යං න මග්ගෝති. මාර්ග සත්‍ය මගද කියලා අහනවා. මාර්ග සත්‍ය මගද? මාර්ග සත්‍ය කියන එක තුල මග තියෙන්න පුළුවන්. එතකොට මාර්ග සත්‍ය කියන එක ලොකු වාජනයේ තුල මග තියෙන්න පුළුවන්. මෙතන න මග්ග සත්‍යම් මාර්ග සත්‍ය නොවුයේ න මග්ගෝ මාර්ගය වෙන්නේ නැද්ද? මාර්ග සත්‍ය නොවුයේ මග වෙන්නේ නැද්ද? යම් තැනක මාර්ග නොවුයේ මාර්ග සත්‍ය නොවියේ න මග්ගෝති මාර්ග නොවේද? මාර්ග සත්‍ය නොවියේ මාර්ග නොවේද? එතකොට ඒක බෙදලා කියනවා කොහොමද? මග්ග සත්‍යං තපෙත්වා. මාර්ග සත්‍ය අතහැරලා අවශේෂෝ මග්ගෝ අවශේෂ මාර්ගේ න මග්ග සත්‍යං මාර්ග සත්‍ය නෙමෙයි. ඒකාන්ත පිළිතුරු දෙන්නේ නැතුව ඒක බෙදලායි කියන්නේ කොහොමද වෙන්නේ කියලා. අපි අර දුක ගැන අනුලෝම න්‍යායෙන් අහනකොට දුක්ඛ සත්‍ය දුකද කියලා ඇහුවා. දුක්ඛ සත්‍ය කියන එක දුකද කියලා ඇහුවා. එතකොට දුක්ඛ සත්‍ය කියන එක දුක වෙන්නේ කොහොමද කියලායි කියන්නේ. දුක කියලා ආමන්තා කියන්නේ ඔව් කියන්නේ. වෙන්නේ කොහොමද කියලා කියනවා. කායික දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්ත අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. අවශේෂ දුක තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍ය නෙමෙයි, ඒක දුක. කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛං චේව දුක්ඛ සත්‍යං. කායික දුකයි චේතසික දුකයි මේක මෙතන දුක්ඛ සත්‍යයක් තියෙනවා, දුකක් තියෙනවා. එතකොට මේ කාරණා දෙකම තියෙනවා. එතකොට මාර්ගය කියන තැන මාර්ගයත් ඒ විදිහටමනේ අපි දැන් අනුලෝම එකෙන් ගන්න ඕනේ පච්චනික කියන එක මේ නකාරේ දාන එක දෙක එකට ගලපලා ගියොත් ඔය දෙවි පැහැදිලි වෙයි මට හිතෙන්නේ. නැත්නම් කොහොමද දැන් පපගාලක් කියලා තියෙන්නේ. මාර්ගය වඩන්න පුළුවන් මාර්ග සත්‍යය කියන්නේ. මාර්ගය වඩන්න පුළුවන් මාර්ග සත්‍ය නෙවෙයි. ඒකේ තේරුමයි. ඒකයි නම් මග්ගෝ නම් මග්ග සත්‍යන්ට කියනකොට ආමන්තා. මාර්ග නොවියෙත් මාර්ග සත්‍ය නොවිද කියලා අහනකොට ඕක. ඊට පස්සේ මග්ගංච මග්ග සත්‍යංච තපෙත්තා අවශේෂා නචේව මග්ගෝ නචේව මග්ග සත්‍යං. එතකොට මග්ගංච මග්ග සත්‍යංච මාර්ගයත් මාර්ග සත්‍යයත් අතහැරලා අවශේෂෝ නචේව මග්ගෝ නච මග්ග සත්‍යං. මාර්ගයත් නෙමෙයි මාර්ග සත්‍යයත් නෙමෙයි අනිත් සත්‍යයක් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔන්න ඔය ටික තමයි පච්චනික. ඔය ටික දකින්න දැන් හැම වෙලාවකදීම අපව තමන්ගේ පැත්තේ. දැන් ඔය ටික කියාගෙන ගියා කියලා තේරුමක් නැහැ. දකින්න තුනට එමන් ප්‍රශ්න ටික ඇහුවා එකට දුන්නා. එතකොට දැන් මේ විස්තර කරගෙන යන්නේ මොකක්ද? පච්චනික කියලා කියන්නේ අපි කිව්වා නෑ කියන නකාරය දාලා මේ නෑ කියන එක පැත්තෙන් අහනවා. දැන් අරට වැඩි අර්ථයක් අර කාරණාව තුලම මතු කරන්නයි මේ හදන්නේ. ඒ ටික මත තව කාරණාවක් ඊට වැඩි ටිකක් මතු කරලා දෙන්න. එතකොට පළවෙනි ප්‍රශ්නය උඩදී අහුව දුක දුක්ඛ සත්‍යද කියලා. දුක කියන දේ දුක්ඛං දුක්ඛ සත්‍යන්ති කියලා අහුව දුක දුක්ඛ සත්‍යද? ඔව් කිව්වා. දුක සත්‍ය දුක්ඛං දුක්ඛ සත්‍යන්ති දුක කියන එක දුක්ඛ සත්‍යද කියලා අහුවාම ඔව් කිව්වා. ඊට පස්සේ දුක්ඛ සත්‍යං දුක්ඛං කියලා අහනකොට දුක්ඛ සත්‍ය දුකද කියලා අහනකොට
දුක තියෙන තැනක දුක්ඛ සත්‍ය නැද්ද? දුක්ඛං දුක්ඛ සත්‍යංති. දුක තියෙන තැන දුක්ඛ සත්‍ය තියෙනවද? දුක තියෙන තැන දුක්ඛ සත්‍ය තියෙනවා. මෙහි කෝප්පේ නිසා දුක එන තැන මෙහි හදාගත්ත බව නැද්ද? මෙහි හදාගත්ත බව තියෙනවා. ඒක නිසා කිව්වා දුක්ඛං දුක්ඛ සත්‍යංති කිව්වම ආමන්ත ඕ දුක කියන තැන දුක්ඛ සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍ය දුකද කියලා ඇහුවා. මේ කෝපය ඇති බව කාටවත් දුකද? කාටවත් දුක නැහැ. භව දුක ඔයගොල්ලෝ කවුරුත් විඳිනවද? දුව පුතා මරණ දුකද විඳින්නේ? භව දුක කවුරුත් විඳින්නේ නැහැ. දුව පුතා මරණ දුකයි විඳින්නේ. ඒක නිසා විඳින්න පුළුවන් දුක මිසක දුක්ඛ සත්‍ය නෙමෙයි. ඒක නිසා දුක්ඛ සත්‍ය දුකද කියලා අහනවා. දුක්ඛ සත්‍ය දුකද කියලා අහනවා. දුක්ඛ සත්‍ය දුකද කියලා අහනකොට ඒකට නෑ කියන්නේ නැතුව මෙහෙමයි උත්තර දෙන්නේ. කායික දුකයි චෛතසික දුකක් තියෙනවා නම් මේ කායික දුකයි චෛතසික දුකයි හැරලා අපෙත්වා. අවශේෂං දුක්ඛ සත්‍යං. අවශේෂ ටික දුක්ඛ සත්‍ය. කායික දුකයි චෛතසික දුකයි අතහැරලා අවශේෂ ටික දුක්ඛ සත්‍ය. ඒක නොදන්නා මට්ටමක තියෙන දේ. අපි දන්නේ කායික දුකයි චෛතසික දුකයි. ඒක අපි නොදන්නා මට්ටමක නෙමෙයි දන්න මට්ටමයි. ඒකට කියනවා දුක කියලා. දුක්ඛ සත්‍ය ස්වභාවය මොකද්ද? අපි නොදන්නා මට්ටමක තියෙන්නේ. ඒකයි කායික දුකයි චෛතසික දුකයි අවශේෂං දුක්ඛ සත්‍යං. අවශේෂ එක තමයි දුක්ඛ සත්‍ය. න දුක්ඛං දුක නෙමෙයි. කායික දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං චේව දුක්ඛ සත්‍යං. මෙතන දුක විඳින තැන මෙහි හදාගත්ත කෝප්පේ කියන බවක් තියෙනවා. ඒ කෝප්පේ එළියට පතිත කරලා කෝප්පෙට තණ්හා කරලා ඇති වෙන දුකක් තියෙනවා. මෙතන දුකක් තියෙනවා දුක්ඛ සත්‍යයක් තියෙනවා. දැන් ඔන්න ඒකට පළවෙනි ප්‍රශ්නේ වුණ निराකරණය කරගන්න හොඳට දුක්ඛං දුක්ඛ සත්‍යංති. දුක තියෙන තැන දුක්ඛ සත්‍ය තියෙනවද? දුක්ඛ සත්‍ය තියෙන තැන දුක නැහැ කියලායි කියන්නේ. දුක තියෙන තැන දුක්ඛ සත්‍ය තියෙනවා. ඒ මෙහි හදාගත්ත එකනේ දුක්ඛ සත්‍ය. ලොකු භාජනයේ මත පොඩි භාජනයේ තියෙනවා. දුක කියන්නේ පොඩි භාජනය. ඒක නිසා දුක ඇති තැනක දුක්ඛ සත්‍ය තියෙනවා. පොඩි භාජනයේ ඇති තැනක ලොකු භාජනයේ තියෙනවා. දුක ඇති තැන දුක්ඛ සත්‍ය තියෙනවා. ඒක තමයි මේ අනිත් පැත්තට ඇහුවේ න දුක්ඛං න දුක්ඛ සත්‍යංති. න දුක්ඛං අරක දුක්ඛං දුක්ඛ සත්‍යංති කියනවා. මේක න දුක්ඛං න දුක්ඛ සත්‍යංති. දුක් නොවුයේ දුක් නොවුයේ කියන තැන හොඳට දකින්න දුක වෙන්නේ නැති දෙයක්. දුක වෙන්නේ නැති දෙයක් මේ පැත්තෙන් මේ කෝප්පේ කැඩෙන බිඳෙන බවනේ අපිට දුක. කෝප්පේ කැඩෙන බිඳෙන බව දුකයි. මේ දුක නොවන තැනක න දුක්ඛ සත්‍යන්ති දුක්ඛ සත්‍ය වෙන්නේ නැද්ද කියලා. මේ දුක නැති තැනක දුක්ඛ සත්‍ය වෙන්නේ නැද්ද කියලා අහනවා. එතකොට ඒක බෙදලා කියනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා. කායික දුකයි චෛතසික දුකයි අතහැරලා අවශේෂං න දුක්ඛං. කායික දුකයි චෛතසික දුකයි අතහැරලා ශේෂ ඊතුරු ටික කායික දුකයි අවශේෂ දුකයි අතහැරලා ඊතුරු ටික න දුක්ඛං දුක නෙමෙයි ඒක දුක්ඛ සත්‍ය. කායික දුකයි චෛතසික දුකයි අතහැරලා යම් දෙයක් තියෙනවා නම් ඒක දුක නෙමෙයි. ඒක දුක්ඛ සත්‍ය කිව්වා. ඒ කිව්වේ මේ භවය කියන තැන මෙහි හදාගත්ත ටික. දුක්ඛ සත්‍යං දුක්ඛංච දුක්ඛ සත්‍යං. දුක්ඛ සත්‍ය මෙහි තියෙන භවය භව දුකක් වෙනවා. දුක්ඛ සත්‍යයක් වෙනවා. ඒක හේතුයි මේ එළියේ දුක හදලා දෙන්න. ඒක නිසා මේකට කියනවා දුක හදනවා කියලා. අපි උදාහරණයකට කිව්වා ඉඳගෙන ඉඳලා නැගිටින මොහොත සැපයක් නෙමෙයිද? සැපයක්. සැපයක් හැටියට දැනුණට හිට ගැනීම කියන දුකේ ආරම්භය වුණේ ඒක නෙමෙයිද? ඒක. එතකොට හිට ගන්නවා කියන දුක පටන් ගත්තේ ඉඳගෙන ඉඳලා යම් මොහොතක නැගිට්ටනම් නැගිට්ට මොහොතේ මේ දුක පටන් ගත්තා. එතකොට ඒ දුක අපිට දුක හැටියට දැනුන්නේ නැති වුණත් ඒ දුකම නෙමෙයි පැවතිලා තියෙන්නේ. අපි අර සතුරු වදකයා ගැන කිව්වේ. සතුරු වදකයා සිටුවරයා ළඟ මිත්‍රයෙක් විදිහට ඉඳලා කාලයක් ඇසුරු කරලා හිත දිනාගෙන ඉන්නකන් ඉඳලා බෙල්ල කපලා යනවා.
එයා සිටුවරයා ළඟ සේවය කරනකම් හොඳට ප්‍රිය මිත්‍රශීලී කෙනෙක් විදිහට ඉන්නකොට සතුරු වදකයා සතුරම නෙමෙයිද? ප්‍රිය විදිහට හිටියා සතුරම තමයි. ඒක ප්‍රිය විදිහට හිටියා කියලා සතුරු බව නැති වෙලා නැහැ. ඒක නිසා භව දුක කියන එක මේ දුක මට්ටමින් පවතින දුකම තමයි. දුක්ඛ සත්‍ය වුණාට දුකෙන් මිදිලා නැහැ. ඒකම තමයි දුක මොහු කරා ගිහිල්ලා ගහ හදලා ගෙඩිය හදන්නේ දුක නැමැති ඵලය හදන්නේ ඒකේ. ඒක නිසා මේකට කියනවා දුක්ඛ සත්‍යෙට කියනවා දුක්ඛ සත්‍ය කියන තැන දුක තියෙනවා කියලා. අඹ ගෙඩිය තාම හැදිලා නැහැ උනට කියනවා අඹ ගහ කියලා. තාම ගෙඩිය හැදුන්නේ නැහැ. උනට කියනවා අඹ ගහ කියලා. එතකොට මේ අඹ කියන බව තියෙනවා ගහේ. ගෙඩිය නැති වුණා අනාගතයට ගෙඩි හැදෙන්න පුළුවන්කම තියෙන මේ ගහට කියනවා අඹ කියලා. ගහ අඹත් වෙලා තියෙනවා ගහත් වෙලා තියෙනවා. ඒකයි මේ කියන්නේ. ගහ කියන එක අඹත් වෙලා තියෙනවා ගහත් වෙලා තියෙනවා. දුක්ඛ සත්‍ය දුකත් වෙලා තියෙනවා දුක්ඛ සත්‍යත්. අඹ ගෙඩිය දුක වෙලා තියෙනවා ගහ වෙලා නැහැ. ඒකයි මේ කිව්වේ. අඹ ගෙඩිය දුක වෙලා තියෙනවා ගහ වෙලා නැහැ. ඒ කිව්වේ දුක්ඛ සත්‍ය වෙලා නැහැ දුක වෙලා තියෙනවා. උදාහරණයක් පැහැදිලිද? අඹ ගහ අඹත් වෙලා අඹ ගහත් වෙලා මේකේ හැදුණු ගෙඩිය ගහ වෙලා නැහැ නමුත් අඹ වෙලා තියෙනවා වගේ දුක්ඛ සත්‍ය වෙලා නැහැ නමුත් දුක වෙලා තියෙනවා. එතකොට මේ දුක නැමැති හැමදේම හදලා තියෙන දුක්ඛ සත්‍ය මතයි කියන එක ඒකෙන් මතක තියාගන්න. දැන් මේක ඇහුවේ අනිත් පැත්තට. පළවෙනි ප්‍රශ්නේ අපි මේ දෙකම අරගෙන යන්නට ඉන්නේ. තේරුම් ගන්න පහසු වෙන්නේ. න දුක්ඛං න දුක්ඛ සත්‍යන්ති. කතා කරගෙන යනකොට පැහැදිලි කරගෙන යන්නේ හොඳයි කියලා නැත්නම් පැටලෙනවා. න දුක්ඛං න දුක්ඛ සත්‍යන්ති දුක නොවුවා දුක්ඛ සත්‍ය වෙන්නේ නැද්ද කියලා අහුවාම කිව්වා කායික දුකයි චෛතසික දුකයි අතහැරලා අවශේෂං සෙස්ස කායික දුකයි චෛතසික දුකයි අතහැරලා තවත් දෙයක් තියෙනවා නම් ඒක දුක නෙමෙයි දුක්ඛ සත්‍ය කිව්වා. ඒ කියන්නේ අඹයි ගහයි දෙකම අතහැරලා ගෙඩිය අඹ මිසක අඹ ගහ නෙමෙයි. ඒක අඹ. ඒ වගේ දුක්ඛ සත්‍ය දුකයි දුක්ඛ කායික දුකයි චෛතසික දුකයි මේ ටික ඔක්කොම අතහැරලා මේකට කිව්වා දුක්ඛ සත්‍ය. මේක හැම වෙලාවකදීම දුක උනේ නැහැ. එතකොට හැම වෙලාවකදීම දුකේ ලක්ෂණය තමයි බාහිර ඇති දේ මත ගෙනල්ලා දීලා තියෙනවා. දුක්ඛ සත්‍යයේ ලක්ෂණය ඇති බව ඇති කරන දේ මත තියෙනවා. කෝපේ ඇති බව ඇති කරන ලක්ෂණය දුක්ඛ සත්‍යයයි. ඇති දේ මත දුක් විඳින ගතිය ඒකට තණ්හා කරලා දුක් විඳින ගතිය දුකයි. එතකොට දැන් පැහැදිලිද න දුක්ඛං න දුක්ඛ සත්‍යන්ති කියලා හො දුක නොවුවා දුක්ඛ සත්‍ය නොවේද කියලා. ඊසරේ කොළ ටික අරගෙන ආව මේ සරේ නෑ හැබැයි. තිබ්බනම් ටග්ගල ලියා ගන්න තිබුණා. දුක නොවුවා දුක්ඛ සත්‍ය නොවේද කියලා අහනකොට කායික දුකයි චෛතසික දුකයි අතහැරලා සෙස්ස න දුක්ඛං දුක නෙමෙයි දුක්ඛ සත්‍යයි. දුක්ඛංච දුක්ඛ සත්‍යංච තපෙත්තා අවශේෂං දුකයි දුක්ඛ සත්‍යයි හැරලා අවශේෂ නැචේව දුක්ඛං නැච දුක්ඛ සත්‍යං. එක දුකක් නෙමෙයි දුක්ඛ සත්‍යයක් නෙමෙයි අවශේෂ සත්‍යයක් වෙන්න පුළුවන්. දුකයි දුක්ඛ සත්‍යයයි දෙකටම අයිති නැති දේ වෙන සත්‍යයක් මිසක මේක නෙමෙයි. න දුක්ඛ සත්‍යං න දුක්ඛන්ති. දුක්ඛ සත්‍ය නොවුවා දුක නෙමෙයිද? දුක්ඛ සත්‍ය නොවුවා දුක නෙමෙයිද? නෑ. ඒකාන්ත වශයෙන් කියන්න පුළුවන් දුක්ඛ සත්‍ය නොවුවා දුක වෙන්නේ නෑ. දෙල් ගෙඩියක් අඹ වෙනවද? දෙල් ගෙඩියක් අඹ වෙන්නේ. ඇයි? මේ අහන්නේ දුක්ඛ සත්‍ය නොවුවා. ඒ කියන්නේ අඹ ගහේ නොහැදෙන දෙයක්. දුක්ඛ සත්‍ය නොවුවා කියන්නේ අඹ ගහේ නොහැදෙන දෙයක්. අපි දුක්ඛ සත්‍ය කිව්වා
අඹ ගහට ඒක අඹත් වෙනවා ගහත් වෙනවා. දුකත් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා. ඒක නිසා අපි අඹ ගහට කිව්වා දුක්ඛ සත්‍ය, ඵලයට කිව්වා දුක. හොඳට මතක තියාගන්න. දාන්නේ පටල ගන්න එපා. අඹ ගහ, අඹයි ගහයි දෙකම වුණා. ඒක නිසා ඒකට කිව්වා දුකයි දුක්ඛ සත්‍යයයි වුණ දේ. අඹ ගහ. දුකයි දුක්ඛ සත්‍යයයි දෙකම වෙච්චි දුක්ඛ සත්‍ය කිව්වා. අඹ ගහට. දුකයි ඒක දුකත් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා. එතකොට ඒක අඹ ගහ. ඒකේ හැදෙන ඵලය දුක. ඵලය දුක. එතකොට ඵලය දුක නැමැති ඵලය දුක කියන එක කොයිම වෙලාවකදීවත් ගහ උනේ නැහැ. දුක දුක්ඛ සත්‍ය උනේ නැහැ. මේ ගහේ හැදුනට මේක ගහ උනේ නැහැ. අඹ ගෙඩිය ගහ උනේ නැහැ. ඒ නිසා දුක කොයි වෙලාවකවත් දුක්ඛ සත්‍ය උනේ නැහැ. දුක්ඛ සත්‍ය දුකක් තුනා දුක්ඛ සත්‍යයක් තුනා. හැබැයි දුක කියන එක දුක්ඛ සත්‍ය උනේ නැහැ. එතකොට දැන් මෙතනින් අහනවා න දුක්ඛ සත්‍යං න දුක්ඛන්ති. දුක්ඛ සත්‍ය නොවුවා දුක නොවේද? න දුක්ඛ සත්‍යං න දුක්ඛන්ති. දුක්ඛ සත්‍ය නොවුවක් කියලා කිව්වේ මේ අඹ ගහට අයිති නැති දෙයක්. දුක්ඛ සත්‍ය කිව්වේ අඹ ගහනේ. අඹ ගහට අයිති නැති දෙයක්. මොනවද අඹ ගහට අයිති නැති දේ? ළඟ තියෙන දෙල් ගහ. දෙල් ගහ අඹ ගහට අයිති නැහැ. දැන් මේ දෙල් ගහේ දේ අඹ ගහට අයිති නැහැ. ඒක නිසා න දුක්ඛ සත්‍යං. දුක්ඛ සත්‍ය නොවුවා න දුක්ඛං. දෙල් නොවුවා කවදාවත් දෙල් ගහේ අඹ තියනවද කියලා මේ අහනවා. දෙල් ගහේ අඹ නැහැ. න දුක්ඛ සත්‍යං න දුක්ඛන්ති. දුක්ඛ සත්‍ය කියන එක නැත්තම් අඹ ගහ කියන එක නොවන තැනක, අඹ ගහ නැති තැනක අඹ තියනවද? නෑ. දෙල් ගහක් තිබුණාට අඹ හැදෙන්නේ අඹ ගහ නැති තැනක අඹ හැදෙන්නේ නැහැ. ඒකින්ද දුක්ඛ සත්‍ය යම් තැනක නැත්තම් එතන දුක නැහැ. ජීවිතේ පැත්තට දාලා බලන්න මොකද්ද කිව්වේ? ඇති බවට දෙයක් හම්බෙන්නේ නැත්තම් එතන දුක නැහැ. ඇති බවට දෙයක් හම්බෙන්නේ නැත්තම් නැතිවීමේ දුක කවදාවත් විඳින්න වෙයිද? හට ගැනීමේ දුකවත් නැතිවීමේ දුකවත් නැහැ. මොකද ඇති වෙන බවම නැති වෙලා. ඇති වෙන බවම නැති වෙලා බොහොම ගැඹුරු කාරණයක් තියෙනවා. ඇති වෙච්ච දේ නැති වෙලා නෙමෙයි. ඇති වෙන බව නැති වෙලා. ඇති වෙච්ච බව ඇති වුණ දේ නැති වෙලා නෙමෙයි ඇති වෙන බව නැති වෙලා මේ කතා කරන්නේ. ඒකයි ජාති නිරෝධය කියලා කිව්වේ. දුක කියන දේ නොහට ගන්න බවට ගිහිල්ලා කියලා කියන්නේ දුක මොකක්ද? දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය නොහට ගන්න දේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය නැති තැනක දුක තියෙනවද කියලා නැහුවේ. අඹ ගහ නැති තැනක අඹ තියෙනවද කියලා නැහුවේ. දුක්ඛ සත්‍ය නැති තැනක් කියලා කිව්වේ මොකද්ද? දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද? මෙහි ඇති කරගත්ත කෝපය අපි කිව්වා දුක්ඛ සත්‍යයි කියලා. මෙහි කෝපේ හදාගත්ත බව. මෙහි කෝපේ හදාගන්න බව බාහිරට දාන්න නැත්තම් එතකොට කෝප්පේ කියන එක අනුත්පාදයට ගිහිල්ලා. කෝප්පේ කියන එක නොහට ගන්න බවට අනුත්පාදයට ගිහිල්ලා. එතකොට ඒ නොහට ගන්න බවට අනුත්පාදයට යන එකට. ඒ නොහට ගන්න බවට අනුත්පාදයට යන එකට කියනවා ජාති නිරෝධය. මේ මොහොතේ අද දුක නැති කරලා අද ජාති නිරෝධය කරලා. දැන් මෙයාට හිතලවත් කෝප්පේ උපදව ගන්න බෑ. මෙහි හදාගත්ත කෝප්පේ මෙහෙම නිරුද්ධයි කියලා දකින්න යාට කෝප්පේ එළිය කියලා හිතන්නේ නැහැ. ඒක නිසා කෝප්පේ තියෙන නිරෝධය මෙහි සාක්ෂාත් කරලා හැම වෙලාවකදීම කෝප්පේ නොහට ගන්න බවට ගිහිල්ලා. ඒක නිසා තමයි දුක්ඛ සත්‍ය යම් තැනක නැත්තම් එතන දුක නැහැ. දුක්ඛ සත්‍ය නැත්තම් යම් තැනක දුක නැහැ. ඒක නිසා මේ දුක්ඛ සත්‍ය කියන තැනයි දකින්න හදන්නේ. එතකොට ඔන්න දුක ගැන පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලිද? ආයෙත් මේ විදිහට මට ඔන්න පුළුවන් අනිත් දවසේ කියන්න. අදට පැහැදිලි ලබන සතියේට පැහැදිලි නැත. එතකොට හැම වෙලාවකදීම දැන් මොකද මට පුළුවන් නම් පළවෙනි කොටස් හතර ආපහු පැහැදිලි කරන්න. දුක්ඛං දුක්ඛ සත්‍යන්ති දුක කියන්නේ දුක්ඛ සත්‍යද කියලා මේ කියලා විනාඩි 10කින් මට පුළුවන් ආයෙත් කියන්න. ඇයි? ඒක නිසා මේක කාරණා විදිහට අමතක වුණාට කමක් නැහැ. අර්ථයක් විදිහට
තියාගන්න මම මේක අදහස් කරන්නේ නැහැ පෙළ මතක හිටී කියන එක. මේ ප්‍රශ්නෙට උත්තරේ වහා ලැබෙයි කියන එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි. ඒ දේ Taman තුළ තියෙනවා නම් මේක ඔක්කොම මතක නැතත් දේශනාව නොතේරුණක් කමක් නැහැ. දුකයි දුක්ඛ සත්‍යයයි තේරුණා නම්, සමුදයයි සමුදය සත්‍යයයි තේරුණා නම්, නිරෝධයයි නිරෝධ සත්‍යයයි තේරුණා නම්, මාර්ගයයි මාර්ග සත්‍යයයි තේරුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ ටික තේරුණා නම් ඒ ඇති. මොකද මේකෙන් කියන්න යන්නේ මේ එක කරුණක්. මාර්ගයෙන් නිරෝධ සත්‍ය දකින්න එපා. මාර්ගයෙන් සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න හදන්න එපා. මාර්ගයෙන් දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න හදන්නත් එපා. ඒකයි මේ කියන්නේ. මාර්ග සත්‍යයෙන් ඕනේ දුක පිරිසිදු දකින්න, දුක්ඛ සමුදය පිරිසිදු, දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දකින්න. මාර්ග සත්‍ය. මේ දෙකම කරන්න පුළුවන්. ඒක කියන්නයි මේ ඉන්නේ. ඒක නිසා මාර්ගයේ තුල ජීවිතයට යෙදෙන තැන කොච්චර මාර්ග යොදාගත්තත් ඒ යොදා ගන්න මාර්ග වලින් දුක්ඛ සත්‍ය නැති කරන්න බෑ කියන එක කියන්නයි මේ මෙච්චර දුර මේ කියාගෙන ඉන්නේ. මේ ධර්ම මාර්ගය නැතිනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අන්තිමට මේ පැහැදිලි කරන තැනට මේ එන්නේ. වෙන තැනක් නෙමෙයි. ඒක නිසා මේ ප්‍රශ්න ටික අමතක වුණාට කමක් නැහැ. ඔය කියන අර්ථය විතර මතු කරගන්න. මොකද ඔය දෙපැත්තට දදා කියන එක තුල වැරදි කියන්න ගියාම මටත් පැටලෙනවා. ඒක මේක පැටලෙන මටත් පැටලෙනවා. එතකොට මොකද එක ළඟම කාරණා ටිකනේ යන්නේ. අර්ථය තේරුණා නම් පැටලුණාට ප්‍රශ්නයක් නැහැ. අර්ථයට හිත වැටිලා නම් හිමින් සැරේ හිතලා ලියා ගන්න හරි පුළුවන්. ඒක නිසා එකක් මේ කාරණාව බලන හැටි ඉගෙන ගන්න, අනිත් එක මේකේ අර්ථය ජීවිතේට යොදා ගන්න. දැන් ඔන්න දුකත් හරි පච්චනිකයේ තියෙන දුකත් හරි. පච්චනිකයේ තියෙන දුක දුක්ඛ සත්‍යද කියලා අහපු කාරණාවත් හරි, දුක නොවුවා දුක්ඛ සත්‍ය වෙන්නේ නැද්ද කියලා, දුක නොවුවා එහෙම නෙවෙයි, දුක නොවුවා දුක්ඛ සත්‍ය නොවේද කියලා අප එක හරි. යම් දෙයක් දුක නෙවෙයි නම් එතකොට ටකල් උදාහරණයක් ගලපලා ගන්න. දුක නෙවෙයි නම්, අඹ ගෙඩිය නෙවෙයි නම්, අඹ ගෙඩිය නෙවෙයි නම් දුක්ඛ සත්‍ය නෙවෙයිද? අඹ ගෙඩිය නෙවෙයි නම් අඹ ගහ නෙමෙයිද? එතකොට ඒක බෙදලා කියනවා. අඹ ගෙඩිය නැති වුණාට ගහ තියෙන්න පුළුවන්. අඹ ගෙඩිය නැති වුණාට ගහ තියෙන්න පුළුවන්. ඒ නිසා ඒකට නෑ කියලා එකපාර කියලා ඉන්නේ නෑ. කායික දුකයි චේතසික දුකයි අතහැරලා, කායික දුකයි චේතසික දුකයි කියන එක දුක අතහැරලා මේ ටික ඔක්කොම දුක, මේ දුක අතහැරලා මේ ගෙඩිය නැති වුණාට දුක්ඛ සත්‍ය තියෙනවා. ඒකයි මේ කිව්වේ. මේ ගෙඩිය නැති වුණාට අඹ ගහ තියෙනවා. අඹ ගහ තියෙන එක අඹත් වෙනවා, ගහත් වෙනවා. ඒකයි මේ කිව්වේ. එතකොට දුක්ඛ සත්‍ය දුක නොවුවත් දුක්ඛ සත්‍ය නොවේද කියලා අහුවාම එකපාර නෑ කියලා කිව්වේ නෑ. මොකද ඒකට ගැළපෙන උත්තරය දෙන්න ඕනේ. ඇයි වෙන්නේ නැත්තේ? දුක නොවුවා දුක්ඛ සත්‍ය වෙන්නේ නැද්ද කියලා අහනකොට අඹ වෙන්නේ නැත්තම් ගහක් නැද්ද කියලා, අඹ ගහක් නැද්ද කියලා අහුවාම අඹ ගෙඩි නැති ගස් තියෙන්න පුළුවන්. එතකොට අඹ ගෙඩි නැති ගස් තියෙන්න පුළුවන් වුණාට ඒක කොහොමද කියලා කියනවා. කායික දුකයි චෛතසික දුකයි මෙන්න මේ ටිකයි දුක. මෙන්න මේ ටිකයි මේ අඹ ගෙඩිය. හැබැයි මේ ගෙඩිය නැති වුණාට අඹත් වෙන, ගහත් වෙන, දුකත් වෙන, සත්‍යයක් වෙන දුක්ඛ සත්‍ය තියෙනවා. අඹ ගහ තියෙනවා. ඒතකොට දැන් මේ නෑ කියලා නෙමෙයි උත්තරේ දුන්නේ. කාරණාව නෑ කියන එකම කිව්වොත් තියෙන බවයි. කාරණාව නෑ කියන බව නෙමෙයි තියෙන බවයි කිව්වා. තේරුණාද? කියන්නේ දැන් අඹ නොවුවා, අඹ නැත්තම් අඹ ගහක් නැද්ද කියලා අහුවා. අඹ ගෙඩි නැත්තම්. දැන් මේක අඹ ගහ තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් කියන බව තනි වචනෙන් නෑ හෝ ඌ හෝ නොකිය මේක කිව්ව විස්තර කරලා කොහොමද? අඹ ගෙඩිය කියන්නේ මේකයි. දුක කියන්නේ කායික දුකයි චෛතසික දුකයි. මේක නැති වෙන්න පුළුවන්. මේක නැති වුණාට මේ ගහ කියන එකේ අඹක් තියෙනවා, ගහක් වෙනවා. ඒක නිසා මේක අඹ ගහ. ගෙඩිය නැති වුණාට ප්‍රශ්නයක් නෑ. අඹක් වෙනවා, ගහක් වෙනවා. ඒක නිසා මේක දුකක් වෙනවා, දුක්ඛ සත්‍යයක් වෙනවා. ඒක නිසා මේකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. දුක නැති වුණා දුක්ඛ සත්‍ය තියෙනවා. අඹ ගහ නැතුව අඹ තිබ්බොත් ප්‍රශ්නයක් වෙනවා. අඹ ගහ නැතුව
අඹ තිබුණොත් ප්‍රශ්නයක්. ඒක වෙන්න විදිහක් නෑ. ඒක නිසා කෙනෙක් කියනවා නම් දුක්ඛ සත්‍ය නැතුව දුක ලෝකේ තියෙනවා කියලා. අන්න ඒක වැරදි. ඒකාන්ත වශයෙන් කියනවා ඒක නෑ. ඒක වෙන්නේ නෑ. ඒක නිසා ප්‍රශ්නේ අහන්නේ කොහොමද? අඹ නැත්තම් එතන අහනවා ගහ නැද්ද කියලා. අඹ නැති වුණාට ගහ තියෙන්න පුළුවන් කියනවා. ඒ වුණාට ගහ නැතුව අඹ තියෙයිද කියලා අහනවා. ගහ නැතුව අඹ තියෙන විදිහක් නෑ කියනවා. ඒකයි කිව්වේ. එතකොට සමුදය සත්‍ය. ඊළඟ කාරණේ. අනුලෝමයේ කියව සමුදයෝ සමුදය සත්‍යන්ති. සමුදය කියන්නේ සමුදය සත්‍යද? අඹ ගහ නැතුව වෙන එකක් මොකද්ද ගන්නෙ? සමුදය කියන එක සමුදය සත්‍යද? සමුදය දකින්නකොට දෙල් විදිහට අපි දෙල් ගහක් ගමු කියලා. දැන් දෙල් න්යාවේ ළඟම. දෙල් ගෙඩිය දෙල් ගහද කියලා ඇහුවා. සමුදය සමුදය සත්‍යං. දෙල් ගෙඩිය දෙල් ගහ. ඊට පස්සේ කියනවා සමුදය සත්‍යං තපෙත්වා. සමුදය සත්‍ය අතහැරලා සමුදය සත්‍ය කිව්වේ දෙල් ගහ අතහැරලා අවශේෂෝ සමුදයෝ සමුදයෝ. අවශේෂ සමුදයක් තියෙනවා නම් සමුදය සත්‍ය අතහැරලා අවශේෂ සමුදයක් තියෙනවා නම් ඒක සමුදය න සමුදය සත්‍යං. සමුදය සත්‍ය වෙන්නේ නැහැ. ලෝකේ සමුදය වුණ තරම් තියෙනවා. හැබැයි සමුදය තිබුණාට ඒ හැම සමුදයක්ම සමුදය සත්‍ය එහෙම වෙන්නේ නැහැ. ලෝකෙ ඔක්කොම සමුදය සත්‍ය නෙවෙයි. ලෝකෙ තව ගොඩක් දේවල් තියෙනවා. ඒ තියෙන දේවල් ඔක්කොම දෙල් වෙන්නේ නැහැ. මේක තව එක එක ගෙඩි වර්ග තියෙන හැබැයි මේ ගෙඩි ටික දෙල් නැහැ. එතකොට සමුදය සත්‍ය සමුදය සත්‍යන්ට අපිට සමුදය සත්‍ය අතහැරලා අවශේෂ සමුදය සමුදය නැ සමුදය සත්‍යං සමුදය සත්‍යං සමුදය සත්‍ය කියන එක සමුදය කියව සමුදය සත්‍යංච සමුදය සත්‍ය කියන එක දෙල් ගහ කියන එක දෙලුත් වෙනවා දෙල් ගහක් වෙනවා දෙල් කියන බවක් තියෙනවා දෙල් ගහක් වෙනවා සමුදය සත්‍යං සමුදයෝති සමුදය සත්‍ය සමුදයද කියලා අහනවා මේ දෙල් ගහ දෙල්ද කියලා අහනවා ගෙඩිය නෙමෙයි මේ දෙල් ගහ දෙල්ද කියලා අහනවා දෙල් ගහ දෙල් ගහ දෙල්ම තමයි හැබැයි දෙල් ගහ දෙල් ගෙඩිය නෙමෙයි සමුදය සත්‍ය සමුදය නෙමෙයි හැබැයි දෙල් ගහෙන් තොරව දෙල් ගෙඩි තිබ්බද දෙල් ගහෙන් තොරව දෙල් ගෙඩි තිබුණේ නැහැ සමුදය සත්‍ය නැතුව සමුදය නැහැ. සමුදය සත්‍ය ඇති තැනකයි සමුදය තිබුණේ. එතකොට ඒක අනිත් පැත්තෙන් ප්‍රශ්න කරනවා න සමුදයෝ සමුදය නොවුවක්. ඒ කියන්නේ දෙල් නොවුවක්. න සමුදය සත්‍යන්ති දෙල් ගහ වෙන්නේ නැද්ද? දෙල් නොවුවක් දෙල් ගහ වෙන්නේ නැද්ද? දෙල් නොවුවා දෙල් ගහ වෙන්නේ නැහැ. මේකෙදි වෙන මොනවා හරි ගෙඩියක් එළවලු මතක නැහැ. වෙන මොනවා හරි කොස් නොවුවා කොස් කියන එක දෙල් වෙන්නේ නැහැ කවදාවත්. එතකොට මොකද දෙලුයි අඹයි තමයි ප්‍රධානම මොකද්ද කියන්නේ? අම්බංවා පුට්ටෝ ලබුජම් බයා කරේය ලබුජම්වා පුට්ටෝ අම්බම් බයා කරේය. අපේ භාෂාවෙන් කියන කොහෙද යන්නේ අහනකොට මල්ලේ පොල් කියනවා කියන්නේ. ඒ කතාව පාලියෙන් කියන්නේ අඹ ගැන අහනකොට දෙල් ගැන කියනවා දෙල් ගැන අහනකොට අඹ ගැන කියනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචනේ. අම්බංවා පුට්ටෝ ලබුජම් බයා කරේය ලබුජම්වා පුට්ටෝ අම්බම් බයා කරේය. එතකොට දැන් ඔන්න න සමුදයෝ න සමුදය සත්‍යං සමුදය නොවුවක් සමුදය සත්‍ය නොවේද කියලා අහනකොට දෙල් ගෙඩිය නොවන දෙයක් ඒ කියන්නේ දෙල් නොවන දෙයක් දෙල් නොවේ නම් දෙල් ගහ තියනවද කියලා දෙල් ගහ වෙන්නේ නැද්ද කියලා අහනවා දෙල් නැත්තම් දෙල් ගහ
නෑ. දෙල් නැත්තම් කොස් තියෙන්න පුළුවන්. හැබැයි දෙල් නෑ. ඒ හැදෙන ගෙඩිය දෙල් නෙමෙයි නම් ඒක කොස් නම් ඒක ගහ දෙල් ගහ වෙන්න පුළුවන්ද? ගෙඩිය දෙල් ගෙඩියක් නෙමෙයි නම් ඒක කොස් ගෙඩියක් නම් ඒ ගහ දෙල් ගහක් වෙන්න බෑ. ඒක නිසා කිව්වා සමුදය කියන එක සමුදය නෙමෙයි නම්. කියන්නේ සමුදය දෙල් නෙමෙයි නම් ඒක දෙල් ගහ වෙන්න බෑ. එතකොට ඒක කොස් ගහක් මිසක දෙල් ගහ කියන්නේ නැහැ. ඒ වගේ යම් තැනක සමුදය නැත්තම් සමුදය නැති තැන සමුදය සත්‍ය කියන්නේ නැහැ. ලෝකේ සමුදය කියලා දෙයක් නැත්තම් සමුදය සත්‍ය කියලා දෙයක්වත් නැහැ. එතකොට හැම වෙලාවකදීම සමුදය පිහිටා සිටින්නේ සමුදය සත්‍ය කියන එක මොකක්ද? එතකොට සමුදය න සමුදය සත්‍යන්ති කියලා අහනකොට සමුදය නොවුවක් සමුදය සත්‍ය වෙන්නේ නැද්ද කියලා අහනකොට කියනවා ඔව් කියලා. ඇයි මේ කොස් නම් ඵලය සමුදය වෙන්නේ නැත්නම් සමුදය වෙන්නේ නැහැ කියන්නේ මේ දෙල් නෙවෙයි කියන එක. දෙල් නෙවෙයි නම් එතන කොස් කියමුකෝ අපි. දෙල් නෙවෙයි නම් ඒ ගහ කොස් වෙන්න විදිහක් නැහැ. එහෙමද? දෙල් නෙවෙයි නම් ඒක කොස් තමයි. කොස් හරි වෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක දෙල් ගහ නෙමෙයි. එතකොට න සමුදය සත්‍යන්ති ආමන්තා. ඔව් කිව්වා. ඇයි මේක වෙන දෙයක් මිසක දෙල් ගහක් වෙන්න බෑ. ඒ ගහේ හැදෙන ගෙඩිය දෙල් නොවේ නම්. න සමුදය සත්‍ය න සමුදය සත්‍ය න සමුදයෝති. සමුදය සත්‍ය නොවුවා. සමුදය සත්‍ය නොවුවා. න සමුදයෝති. සමුදය වෙන්නේ නැද්ද? සමුදය සත්‍ය නොවුවා. සමුදය වෙන්නේ නැද්ද? හොඳට අර්ථය ගන්න. සමුදය සත්‍ය වෙන්නේ නැත්තම් යම. සමුදය සත්‍ය කිව්වේ සමුදය සත්‍ය පැනෙන්නේ කොහෙන්ද? තමන්ගේ පැත්තෙන් මෙහෙන් ඇති කරගන්න තණ්හාව නිකාන්තික්ෂණයේ තණ්හාව පැත්තේ සමුදය සත්‍ය පැනෙනවා. නිකාන්තික්ෂණයේ තණ්හාව නැත්නම් එයාට තණ්හාවක් තියනවද කියලා අහුවා. නිකාන්තික්ෂණයේ තණ්හාව නැත්නම් එයාට තණ්හාව පනවන්න බෑ. ඒක නිසා කිව්වා ඒක ඒකාන්ත වශයෙන්ම තණ්හාව නැහැ කියන්නේ නැතුව එතනදි උත්තර දෙනවා. සමුදය සත්‍යං තපෙත්තා අවශේෂ සමුදය න සමුදය සත්‍යං. සමුදය සත්‍ය අතහැරලා අවශේෂ සමුදය තියෙනවා නම් ඒ සමුදය ඔක්කොම සමුදය. හැබැයි සමුදය සත්‍ය නෙමෙයි. මේ දෙල් ගහ අතහැරලා මේ දෙල් ගහේ තව ගෙඩි තියෙනවා නම් මේ ටික දෙල් ගෙඩි මිසක මේ දෙල් ගහ එහෙම නෙමෙයි කිව්වා. දෙල් ගහ දෙලුත් වෙනවා දෙල් ගහක් වෙනවා. ඒ වගේ සමුදය සත්‍ය සමුදයක් වෙනවා සමුදය සත්‍යයක් වෙනවා. තේරුණාද? ඒ කිව්වේ ජීවිතයේ පැත්තෙන් ගත්තොත් නිකාන්තික්ෂණයේ යෙදෙන තණ්හාව තමන්ට තණ්හා කරන බව තමනුත් වෙනවා. ඒ වගේම බාහිරින් හම්බෙන දෙයට හේතුවක් වෙනවා. සමුදය සත්‍යයක් වෙනවා. ඒකම සමුදයට හේතුවකුත් වෙනවා. ඒකත් සමුදයක් වගේම සමුදය සත්‍යයක් වෙනවා. දෙලුත් වෙනවා දෙල් ගහක් වෙනවා. එතකොට සමුදය ඒක බෙදලයි කිව්වේ. එතකොට හැම වෙලාවකදීම දෙල් ගෙඩිය දෙල් ගහ වුණේ නැති වුණාට දෙල් ගහ දෙලුත් වුණා. දෙල් ගහක් වුණා දෙලුත් වුණා. දෙකම වුණා කියලා. ඊට පස්සේ සමුදයංච සමුදය සත්‍යංච තපෙත්වා අවශේෂෝ නචේව සමුදය. සමුදය සත්‍යයත් අතහැරලා අවශේෂ ටික නචේව සමුදය. සමුදය නෙමෙයි. නැච සමුදය සත්‍යං. සමුදය සත්‍යයක් නෙමෙයි. ඒ කියන්නේ සමුදය සත්‍යංච සමුදයංච තපෙත්තා දෙල් ගෙඩිත් නැහැ දෙල් ගහක් නොවන දේ අවශේෂෝ ආය දෙල් ගැන කතාවක් ඇත්තේ නැහැ. දෙලුත් නොවන දෙල් ගහක් නොවන දේ කොස් ගහක් වෙනවා මිසක වෙනත් දෙයක් නෙමෙයි කියලා මේ කිව්වේ. ඒකාන්ත වශයෙන් කිව්වා. දැන් සමුදය ගැන පැහැදිලිද? දුක ගැන ඔන්න කියලා ඉවරයි. සමුදය ගැන කියලා ඉවරයි. දැන් එතකොට ඔය කාරණා දෙක තුල පැහැදිලි වෙලා තියෙන්න ඕනේ දුකත් දුක්ඛ සමුදයත් කියන එක ගැන.
එතකොට දුක කියලා කිව්ව හැම වෙලාවකදීම තණ්හාවෙන් හදපු දෙයක්. සමුදයෙන් හදපු දෙයක්. සමුදය සත්‍ය කිව්වා මෙහි යෙදෙන දෙයට දුක්ඛ සත්‍ය උපදින දෙයට. දුක්ඛ සත්‍යයි පැද්දුවේ හැම වෙලාවකදීම සමුදය සත්‍යයි. ඒක ජීවිතයේ යෙදෙන පැත්ත ගැන හොඳට බලන්න. මම හිතන්නේ මෙතන ප්‍රශ්නෙකුත් අහලා තිබුණා. ජාතිය ගැන එහෙම හැම වෙලාවකදීම දෙයක් ඇති බවට හම්බෙන එක මත. කෝපේ බාහිරින් ඇති බවට හම්බෙනවා. ඇති බවට හම්බෙන ගතිය කියලා කියන්නේ ඇති බවට හම්බෙන්නේ කොහෙද? තම තමන් තුල. තම තමන් තුල හම්බෙන මේ ගතියට අපි කියනවා භවය කියලා, භව සංඥාව කියලා ඇති බවට හම්බෙන ගතිය. තම තමන් තුල ඇති බවට හම්බෙන ගතිය. ඒකේ හොඳට දකින්න ඇත්තටම පැවරුණු යථාර්ථයේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය මොකද්ද? තමන්ට තමන් විතරක් වෙන බව. කෝප්පේ නම් මුළු ජීවිතේම කෝප්පේ මිසක වෙතනින් වෙනත් දෙයක් තිබුණේ නැහැ. කොටින්ම කියනවා නම් මානසිකාර ලක්ෂණයයි ඇත්තටම තමන් උනේ. මානසිකාර ලක්ෂණේ කෝප්පේ රූපේ බවට පත් කරගත්ත එකයි ප්‍රශ්නේ උනේ. මානසිකාරයේ සිහිපත් වුණා කෝප්පේ කියලා කෝප්පේ තමන් කරගත්ත එකයි ප්‍රශ්නේ උනේ. දැන් එතකොට තමන් බවට නියෝජනය කළේ සංස්කාර ස්කන්ධය ඒකට අරමුණු කරගත්ත රූපය. ඒකට කියනවා රූප උපාදානස්කන්ධය හදාගත්තා. මේ රූප උපාදානස්කන්ධය හදාගත්තා. රූප උපාදානස්කන්ධය තුල තමයි අපි හැම වෙලාවකදීම යැපෙන්නේ. සද්දේ කිව්වත්, ගන්ධේ කිව්වත්, රසේ කිව්වත්, ස්පර්ශේ කිව්වත් රූප උපාදානස්කන්ධය තුල. ලෝකේ ඇති බවට හම්බෙන්නේ ස්කන්ධ ලෝකයක් කියලා කියන උපාදානස්කන්ධය තුල. අපේ මුළු ජීවිතේම ඇසුරු වෙන්නේ උපාදානස්කන්ධය තුල කියලා කියන්නේ ඕගොල්ලන්ට හිතින් දැනගන්න හැමදේම ඇති බවට හම්බෙන උපාදානස්කන්ධයක්. ලෝකයේ ඇති බවට හම්බෙන හැම තැනක්ම උපාදානස්කන්ධ මට්ටමේ පැවැත්ම. එතකොට ඒ ටික පැවතිලා තියෙන තැන් දෙකක. මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණං කියන තැන මන ආයතනය ධම්මායතනයක් තුල. මනසින් ඇති බවට ගෙනල්ලා දෙනවා ධම්මායතනේ, හිතින්ම ගෙනල්ලා දෙන දේ දැනගන්නවා. අනිත් ධර්මතා ටික නිරුද්ධ වෙන තැනක අන්න ඔය සිද්ධිය විතරයි අපිට ප්‍රකට වෙන්නේ. ඔය ගෙනල්ලා දෙන තැන. ඔය ගෙනල්ලා දෙන බවට කිව්වා දුක්ඛ සත්‍ය උපදින බව. දුක්ඛ සත්‍ය හදන බව කිව්වා. දැන් ඔය දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ ස්කන්ධ ටිකේ දුක හදන ගතිය. බාරා හවේ පංචස්කන්ධා බාරහාරෝච පුද්ගලෝ බාරා දානං දුක්ඛං ලෝකේ බාර නික්ඛේතනං සුඛං. ඒකාන්තයෙන්ම මේ ස්කන්ධ ටික හැම වෙලාවකදීම බරක්. ස්කන්ධ ටික දුක. ඒ ස්කන්ධ ටික කියන දුක හැම වෙලාවකදීම කන්ද උපදිය කියන දේ රහතන් වහන්සේටත් තියෙනවා කියන්නේ ඒකයි. ස්කන්ධ උපදිය රහතන් වහන්සේටද මේ ස්කන්ධ ටික පවත්තනකම් ඒ පවත්වීම තියෙන්න වෙනවා. ඒකයි දුක ප්‍රහාණය කරන්න කියන්නේ නැතුව දුක පිරිසිදු දකින්න කියලා කිව්වේ. දුක පිරිසිදු දකින්න කියලා කිව්වේ. එතකොට දුක්ඛ සත්‍ය අපිට තියෙන්නේ පිරිසිදු දකින්න. දුක්ඛ සත්‍ය කියලා පිරිසිදු දකින්න තියෙන්නේ මොකද්ද? තමන්ට තමන් නිරුද්ධ වෙන තැන. කෝප්පේ නම් කෝප්පේ හදා ගන්න තැන තියෙන ධර්මතාව ටික. කෝප්පේ කියලා ඉපදුවේ කොහෙන්ද? ධම්මායතනේ ලක්ෂණය. කෝප්පේ කියලා දැනගත්තේ කොහෙන්ද? මනායතනේ මනෝවිඤ්ඤාණේ ලක්ෂණය. දැන් රහතන් වහන්සේ කියන තැන නැතිනම් නිවන කියන තැන තියෙන ලක්ෂණය තමයි මේ මනසෙන් උපදින කෝප්පේ බව දකින්න හොඳට. මෙහි හැදෙන කෝප්පේ හැටියට. එතකොට ස්කන්ධයේ විදිහට හම්බෙනවා. ස්කන්ධ විදිහට හම්බෙනකොට එයාට බාහිර කෝප්පේ හම්බෙන්නේ නැහැ. එළියේ කෝප්පේ හම්බෙන්නේ නැහැ. එළියේ කෝප්පේ හම්බෙන්නේ නැති බව නිසා එයා කෝප්පෙට බාහිරට පතිත කරන්නේ කෝප්ප කියන ස්කන්ධ ටිකේ පැවැත්ම පවතිනවා. මන ආයතනේ ධම්මායතනේ කියන
ස්කන්ධයේ පැවැත්ම තියෙනවා. උපාදානස්කන්ධේ පැවැත්ම නැහැ. ඇයි එළියට පතිත කරලා එළියෙන් කෝප්පේ හදාගෙන විඳින මට්ටම නැහැ. රූපෙන් කෝප්පේ දැක්කොත් උපාදානස්කන්ධ වෙනවා. දැන් ඒක නිසා එයා රූපෙන් කෝප්ප දකින්නේ නැහැ. ඒක නිසා රූපෙන් කෝප්ප දකින බවට කිව්වා සමුදය සත්‍යය. රූපේ පැත්තට කෝප්පෙට ඇඟිල්ල දික් කරන බව තුල ඇයි ඇඟිල්ල දික් කරන්නේ? මෙහි මම ඇත්ත වෙලා. මම ඉන්නවා, මම තමයි කෝප්පේ දකින්නේ. එතකොට දැන් තමන්ගෙන් තොර තමන්ට කෝප්පේ හම්බෙනවා. කෝප්පේ ඉපදෙන්නේ තමන් කියන බව තුලනේ. තමන් කියන බව තුල උපද්දපු මේ කෝප්පය හම්බෙනවා තමන් කියන බවට බාහිරව. තමන් හිතන එළියේ කෝප්පේ තියනවා කියලා. තියෙන කෝප්පේ විඳින්න හදනවා. තියෙන කෝප්පය විඳින්න හදනකම් සමුදය සත්‍යය. ඒ කියන්නේ මේ සමුදය සත්‍ය කිව්ව තියෙන කෝප්පේ ඇති බවට එළියේ ඇති බවට මෙනෙහි කරන ගතියට. තියෙන කෝප්පය ඇති බවට මෙනෙහි කරන ගතියට කිව්වා සමුදය සත්‍යය. දැන් මොන ඇති බවට මෙනෙහි කරන ගතිය නිසා උපගමනං උපාදානං මෙහෙට ටෝච් එක ගැහුවා. සමුදය සත්‍ය හැම වෙලාවකදීම දැක්ක කණ්ණාඩියේ උපගමනං උපාදානං කණ්ණාඩිය දැකපු කණ්ණාඩියේ මූණ කියලා හිතුවා. එතකොට ඔන්න උපගමනං උපාදානං දැන් මූණ එළිය හම්බෙනවා. දැන් හම්බෙන මූණට ආස කරනවා. කණ්ණාඩියටයි බලනකොට ආස කරන්නේ යථාර්ථයක් විදිහට අපි කණ්ණාඩියට ආස කළාට ආස කරලා තියෙන්නේ කණ්ණාඩියේ පෙනෙන මූණට. එතකොට කණ්ණාඩියේ පෙනෙන මුහුණට ආස කරන අපිට හැම වෙලාවකදීම ඇත්තම කතාව අපි ආස කරලා තියෙන කණ්ණාඩියට. අපි රූපෙට කියලා හිතාගෙන හැම වෙලාවකදීම ආස කරලා තියෙන්නේ හැම වෙලාවකදීම රූපෙ පෙන්වන්න හේතු වෙන පැත්තට. තම තමන්ගේ ධර්මතාව ටිකට තම තමන් ආස කරලා තියෙන. කෝප්පේ කියන බව ඇති කරගත්තේ මෙහෙ තියෙන කෝප්පෙට කැමති කියලා මේ පැත්තටයි කැමති උනේ. ඒක නිසායි තමන් ආයෙත් හදන්නේ. දැන් හැම වෙලාවකදීම රූපායතනේ පිරිසිදු දකින්න කියලා කිව්වා තමන් මෙතන හොඳට ඇත්ත ඇති හැටියට දකින්න සමුදය සත්‍ය නොපවතින විදිහට. සමුදය සත්‍ය කිව්වේ ඇති බවට හම්බෙන දේ ඇති බවට හම්බෙන ගතිය දුරු වෙන්න බලන්න කිව්වා. ඇති බවට හම්බෙන බව දුරු වෙන එක නිරෝධ සත්‍යයයි කිව්වා. ඒ විදිහට බලන්න හේතු වෙන සම්මා දිට්ඨියට කිව්වා මාර්ග සත්‍ය කියලා. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා මෙහි ඇති කරගන්න දේ එළියට පතිත නොකර ඉන්න. ජීවත් වෙන්න. අන්න ඒ මෙහි අදාගන්න ටික එළියට පතිත නොකර ජීවත් කරගන්න බවට කියනවා හැම වෙලාවකදීම මාර්ග සත්‍ය කියලා. මේ තුල කියන්නේ නැහැ කොයි වෙලාවකවත් මාර්ග සත්‍ය විතරක්ම වැඩි යුතුයි කියලා. මාර්ග සත්‍ය විතරක්ම වැඩි යුතුයි කියලා කියන්නේ නැහැ. මාර්ගය ඕන වෙන වෙලාවක් තියෙනවා. හැබැයි මාර්ගයෙන් මාර්ග සත්‍යයෙන් වෙන දේ දකින්න හදන්න එපා. මාර්ගයෙන් මාර්ග සත්‍යයෙන් වෙන වැඩේ දකින්න හදන්න එපා. මාර්ගය තමයි අපි කරන භාවනා ප්‍රතිපදාවන් තියෙනවා. ආනාපාන සතිය වඩනවා, මරණ සතිය, මෛත්‍රිය, අසුභය, බුදු ගුණ මේ කමතහන් අපි වඩනවා. මේ මාර්ග. මේ මාර්ගය හැබැයි මාර්ග සත්‍යයෙන් කරන දේ නම් බලාපොරොත්තු වෙන්න එපා. මාර්ග සත්‍යයෙන් කරන දේ කරන්නේ නැහැ. ඒකට මාර්ග සත්‍යමයි උපදව ගන්න වෙන්නේ කෙනෙකුට. මේ මාර්ගයෙන් පුළුවන් නිරෝධය උපදව ගන්න. නිරෝධ සත්‍ය උපදවන්න බෑ. ඒක නිසායි මාර්ග සත්‍යම උපදව ගන්න කියලා කිව්වේ. මාර්ගය උපකාර කරගන්න හැම වෙලාවකදීම මාර්ග සත්‍ය උපදව ගන්න. මාර්ගය උපකාර කරගන්න මාර්ග සත්‍ය උපදව ගන්න. එතනින් මෙහාට මාර්ගෙන් නම් නිවන් දකින්න හදන්න එපා. තව වචනකින් කියනවා නම් මේ කියන්නේ ඇති බව තුල නිවන් දකින්න හදන්න එපා කියලා. ඇති බව තුල ඉඳලා නම් නිවන් දකින්න හදන්න එපා. සමුදය සත්‍ය ඉතුරු කරලා සමුදය ප්‍රහාණය කරලා නිවන් දකින්න එපා. මාර්ගයෙන් කරන්න පුළුවන් සමුදය ප්‍රහාණය කරලා නිවන් දකින්න එක. මොනවා හරි ඇති බවට ඉතුරු කරලා ශේෂයක්වත් එක දශම මාත්‍රයක් හරි ඇති බවට තිබිලා නම් Tamanගේ මනසේ සංඥාවක් හරි
ඒක විඥාන ටිකයක් වෙනවා. ඒක උප්පත්තියට හේතුවක් වෙනවා. එතකොට අන්න ওই ටික තමයි මේ අපි කතා කළේ. එතකොට කාරණා දෙකයි අපි කතා කළේ. න දුක්ඛං න දුක්ඛ සත්‍යං කියන එකයි න සමුදයෝ න සමුදය සත්‍යං කියන එකයි. එතකොට අද කතා කරපු ටිකෙන් භාගයක් කතා කරේ ඊයේ කියපු ටික. එදා කියපු ටික. එතකොට මේ ටික ඔක්කොම කතා කරන්න කාලෙ මදි වෙයි. නමුත් මම හිතනවා මූලික අර්ථය මේකෙන් ලබා ගන්න ඇති කියලා. ලබා ගත්තේ නැත්නම් නැවත 3-4 පාරක්වත් අහලා ලබා ගන්න කියලා. එතකොට මේකේ මොකද තවදුරටත් විස්තර කරන්න ගියොත් දැන් ප්‍රමාණික වුණා ගිහිල්ලා තියෙනවා. කලේ පිළිලා දැන් ටික බිමට යන්නේ. ඒක නිසා දැන් කිව්වට වැඩක් නැහැ ඒක ටික. මේ කාරණා ටික තුල සංක්ෂිප්තයක් විදිහට එක අහකට යන්නේ නැති වෙන අතට හරි තියාගන්න. සංක්ෂිප්තයක් විදිහට මේ කතා කරපු ධර්මතාව ටික අපි කතා කරේ දුකයි සමුදයයි. දුක සමුදය නිරෝධයේ මාර්ගය සහ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන එක කාරණා 8ක්. මේ කාරණා 8 කවදාවත් එක වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ හතර තුල දුක සමුදය නිරෝධයේ මාර්ගය කියන එක පනවන්න පුළුවන් වුණාට දුක සමුදය නිරෝධයේ මාර්ගයේ උඩින් දුක්ඛ සත්‍ය කියන්න හදන්න එපා. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන හතර දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ටික උඩින් තියන්න හදන්න එපා. ඒක තිබ්බොත් වැරදි. ඒක නිසා සත්‍ය කියන තැන සීමාව තියාගන්න. ඒක තමයි අච්චුව. ඒ අච්චුව ඇතුළත ඕනම දෙයක් කරගන්න. හැබැයි මේ අච්චුව ඇතුළත හැම වෙලාවකදීම මේ අච්චුවෙන් කරන වැඩේ කරගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ඒක නිසා මේක තමයි අපේ සීමාව. නිවන් දකින්න නම් ওই සත්‍ය කියන තැනට එන්න වෙනවා. ඒක නිසා එතනින් මෙහා මොනතරම් සමුදේ දුරු කරන්න හැදුවා, මොනතරම් මාර්ගයේ වැඩුවා, මොනතරම් නිරෝධය බැලුවා, මොනතරම් දුක නැති කළා, සසරේ කියන එක මතක තියාගන්න. කරාට කමක් නැහැ. ඕන තරමක්. හැබැයි සසරේ අවශ්‍ය තැන දුක්ඛ සත්‍යයත් හරි අමාරුයි මේක තේරුම් ගන්න. සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න කියලා උතන අල්ලන්න හරි අමාරුයි. නිරෝධ සත්‍ය කියන තැන කොහොමද ඔය සමුදය සත්‍ය නිරෝධ කරන්නේ? උතන ඔය කියන තැන ඔය මාර්ගයට හිත තියන්නේ කොහොමද කියන කාරණා ටික මත තීරණය කළොත් කෙනෙක් මේක නම් කරන්න බැරි දෙයක් කියලා හිතුවොත් එයා හිතන්නේ නිවන් දකින්න බෑ කියලා. එහෙම වුණොත් මම වෙන පැත්තකින් හොඳයි කියලා කියනවා නම් මේ නගින්නේ අල්ලපු ගෙදර ඉනිමගේ කියන එක මතක තියාගන්න. ඉනිමගේ උපමාව දන්නවා නම් හරි. මේ නගින්නේ අල්ලපු ගෙදර ඉනිමගේ අයි ගහලා තියනවා ලේසි පහසුයි නැග්ගා. හැබැයි අවශ්‍ය තැනට නෙමෙයි. තියෙන්නේ වෙන තැනකට. ඒකින්ද අල්ලපු ගෙදර ඉනිමගේ නගින්න නැතුව තමන්ගේ ගෙදර වහලෙට තමන් ඉනිමගක් හදාගන්න. මේ සත්‍ය ධර්මතා දෙක මත අනිත් ටික තියලා. ඒ උදාහරණයෙන් සත්‍ය ධර්මතා ටික කියලා කිව්වේ දෙපැත්තේ කණු දෙක, දෙපැත්තේ ගහන ලොකු ලී දෙක, මාර්ගය නැතිනම් දුක්ඛ සමුදය නිරෝධයේ මාර්ග ටික කියලා කිව්වේ මේ තියෙන padi ටික. ඒක නිසා මේ දෙපැත්තේ ලී දෙක නැතුව ලී අහසේ රඳන්න හදන්න එපා. ආයෙ වැටෙනවා, ආයෙ අරගෙන තියන්නයි වෙන්නේ. ඒක වැරදි. ඒක නිසා මේ දෙපැත්තේ ලී දෙකට රඳවමින් මේක හොඳට ශක්තිමත්ව හදාගෙන තමන්ගේ ගෙදර වහලට නැග ගන්න අලුත් ගෙදර වහලට නගින්න. ඒක නිසා මීට වැඩිය සරලට හොයන්න අවශ්‍ය නම් හෙව්වට කමක් නැහැ. හැබැයි ඒ ටික හොඳට දකින්න නිරෝධ සමුදය මාර්ග කියන මෙන්න මේ කාරණා ටික ඇතුලේ මිසක එතනින් එහා නම් වෙන්න බෑ. මොකද සමුදය සත්‍ය කියන මේක ඔයිට වැඩිය සරලව පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. මේකම හැබැයි ඔය සමුදය සත්‍යයෙන් එහාට නම් ආය සත්‍යයක් හොයන්න එපා. ඔක තමයි උපරිම සත්‍යය. ඔතනින් එහාට ආය සත්‍යයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒ කාරණාවට හිත තියන්න. එතකොට ඉඩ ලැබෙන විදිහට අපි මදිනම් කාලේ තව දවසක් දාගෙන හරි වෙනම කතා කරන්න බලමු. එහෙනම් අපි අද දවසේදී වැඩසටහන අවසන් කරමු.